අනිවාර්යයෙන්ම ඉරාවටම කියන්නේ ඒක ෂුවර්. ඒ නිසා ප්‍රශ්න පත්‍ර උත්තර ලිවීම අනිවාර්යයි. හරි. පටන් ගමු එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ. වස්තුවක් ආරම්භක ප්‍රවේගයකින් සිරස්ව ඉහළට විස කරනු ලබයි. මේක මේ පරණ ටියුට් එක. හරි. ඒ කියන්නේ ඔක්තෝබර් දැන් එතකොට මෙයා ඇවිල්ලා කියනවා මහත්තයා මම දවස් පුරාම වැඩ කරා. දැන් මෙයාගේ පඩිය දෙන්න කියලා කියනවා. මෙයාට පඩිය දෙන්න පුළුවන්ද? ඔයාලා දන්නවනේ. ඉදුට්ටි ගෑවිලි කරන්න පුළුවන් වැඩ ගෑවිලි පුරක් තියනවා කියලා. හරි. ඒ වගේ තමයි මේකෙත් එහෙම නැහැ. දුක්ටි වුණාට වැඩ රොකුයි. හරිද? අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා දුවල පුතාලා හැමෝටම. අයිබෝවන් සර්. අපි එතකොට ගිය සතියේ අපි නතර කරේ ගිය සතියේ ප්‍රශ්න පත්‍රය කරා නේද? මේ ප්‍රශ්න පත්‍රය අපි ගිය සතියේ සාකච්ඡා කළාද මට පොඩ්ඩක් කියන්නකෝ. නෑ සර්. ගිය සතියේ කලින් ප්‍රශ්න පත්‍රයේ ඉතුරුක් තියෙනව නේද? ඔව් සර්. ඔව් සර්. කලින් ප්‍රශ්න පත්‍රයේ ඉතුරුක් තියෙනවා. හරි. කලින් ප්‍රශ්න පත්‍රයේ ඉතුරුක් තියෙනවා. මේකේ කලින් ප්‍රශ්න පත්‍රයේ කොතන ඉඳන් කරලා තිබ්බද අපි? කලින් ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. කලින් ප්‍රශ්න පත්‍රයේ කලින් ටියුට් එකේ මේ ටියුට් එකේ බස්නාහිර පළාත් කැලණි අධ්‍යාපන කලාපයේ දෙවන වර්ගයේ 2015 ඒකේ කෙටි ප්‍රශ්න ටික ඉවර කරා. ලියන ප්‍රශ්න වලින් කීයක් කරාද කියන්නකෝ. පළවෙනි විවගත රචනා පළවෙනි එක කරාද මේක කරාද? මොකද්ද ශාමික? හතරවෙනි නම් කරන්න තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ නම් කරන්න තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ කරාද නැත්නම් එකෙන් කරන්න තියෙනවද එතන ඉඳන්? ඒකින් නම් සර් කරන්න තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ නම් කරන්න තියෙනව නේද? හරි. අපි මෙහෙම දෙයක් කරමු. අපි එතන ප්‍රශ්න කීපයක්වත් කරමු. කරලා ඉවර වෙලා පාඩම පටන් ගමු. හරිද? අද අපිට තියෙන්නේ 18 වෙනි පාඩම. 18 වෙනි පාඩම කියන්නේ හරි ලේසි පාඩමක්. දැන් ඔයාලා මතක තියාගන්න 16, 17, 18 කියන මේ පාඩම් තුන. 16 වෙනි පාඩම තිබුණේ රසායනික ප්‍රතික්‍රියා. නේ එතකොට රසායනික ප්‍රතික්‍රියාවල අපි දන්නවා රසායනික සංයෝජන ප්‍රතික්‍රියා තියෙනවා, රසායනික වියෝජන, ඒක විස්ථාපන, දිත්ත විස්ථාපන. ওই ප්‍රතික්‍රියා අනිවාර්යයි. හරි. ওই ටික හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් උඹලට ඔකේ ප්‍රශ්නයක් දෙනවා. ඊට පස්සේ යකඩ නිස්සාරණය. ඒක අනිවාර්ය, ඒක ෂුවර්. හරිද? ඒවා අනිවාර්යෙන් මතක තියාගන්න. ඒවා අනිවාර්යෙන් එන ප්‍රශ්න. හරිද? ඊට පස්සේ ඒකත් එක්කම තිබුණා වායු නිපදවීම නේද? වායු වර්ග නිපදවීම තිබ්බනේ. ඔක්සිජන් නිපදවන හැටි, කාබන් ඩයොක්සයිඩ් නිපදවන හැටි, හයිඩ්‍රජන් නිෂ්පාදනය කරන හැටි, ඔක්සිජන් නිෂ්පාදනය කරන ක්‍රම 4ක් 5ක් කියලා දුන්නා. ඒ ඔක්කොම ටික මතක තියාගන්න. කාබන් ඩයොක්සයිඩ් නිපදවන ක්‍රම 1යි, හයිඩ්‍රජන් 1යි. ඒවා මතක තියාගන්න. ඇටෝම හදන්නේ කොහොමද? තිසල් පුනිලි කොහොමද තියන්න ඕනේ? අනිවාර්යෙන් දශමයක් අමතක කරන්න එපා. හරි? ඕවා ඔයාලා මේ බෝඩ් වල විසිල් බෝඩ් වල එහෙම නැත්නම් කඩදාසි වල ඇඳලා ලියලා බිත්ති වල අලවලා තියන්න. උදේ හවස දකින්න. මාසයක් දකිද්දි ඕක කටපාඩම්. හරි? මාසයක් දකිද්දි කටපාඩම්. දැන් මේ බෝඩ් එක තියෙන තරම් ප්‍රදේශයක් තිබ්බත් ඇති ඔයාලට විද්‍යාවට වෙන් කරගන්න. හරි? එතකොට ඒකුඩ අලවන්න. මොකද විද්‍යාව විතරක් නෙමෙයි විෂය 9ක් තියෙනවනේ. නේ? ඒ නිසා වැඩේ ගේමේ යන්න ඕනේ මේක හොඳට. හරි? ඔයාලා විතරයි මෙච්චර ඉස්සරහට ගිහිලා තියෙන විද්‍යා පාඩම් වලින්. ඒක මතක තියාගන්න. ඊට ප්‍රතික්‍රියාක ශීඝ්‍රතාව. ගියහති කරපු පාඩම. ඊළඟට අද තියෙනවා අපිට කරන්න මොකද්ද? අද තියෙනවා පොඩි පාඩමක්. කාර්ය ශක්තිය හා ජවය. පිටු දෙකක පාඩමක් තියෙන. පැයෙන් ඉවර කරන්න පුළුවන්. ඕකේ චූටි පාඩමක්. හැබැයි අනිවාර්යෙන් කෙටි ප්‍රශ්නයක් එනවා. ලියන ප්‍රශ්නයක කොටසක් එනවා. හරිද? ඔය කතා කරන්න එපා. මොකද්ද අමුතු අකුරු වගේකින් නම දාගෙන ඉන්න කෙනා. මයික් එක ඔෆ් කරගන්නකො. මොකද 12:92 ඉමාෂා. රයිට්. අපි ඒකට යන්න කලින් චුට්ටක් පරණ පාඩමේ ප්‍රශ්න දෙක තුනක් අපි සාකච්ඡා කරමු. සියලු දෙනා මයික් ඔන් කරලා උත්තර දෙන්න. මගේ එක්කෙනාගේ නම් කියන්නේ නැහැ.
සියලු දෙනා මයික් ඔන් කරලා උත්තර දෙන්න. මේවට මේ ප්‍රශ්න වලට උත්තර ලිවිය යුතුමයි. ඒ හැරෙන්න වෙන විකල්පයක් නැහැ ගොඩ යන්න. ඒක මතක තියාගන්න. කොච්චර ඉගෙන ගත්තා පන්ති 4කට ගියා කියන විද්‍යාව. පන්ති 4කට ගිහිල්ලා එක ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න නැතුව ඉන්නවා. මොකද වෙන්නේ? ෆේල්. සිරාවටම ෆේල් වෙනවා. ආය අහන්න දෙයක් නැහැ. ඌ ෆේල්. හරිද? එක පන්තියකටවත් යන්නේ නැතුව මොනවා හරි කරලා Taman තනියෙන් ප්‍රශ්න වලට උත්තර ලියුවා කියමුකෝ. ඌට S එකක් හරි 100ක් හරි ගන්න පුළුවන්. එක පන්තියකටවත් යන්නේ නැතුව ප්‍රශ්න පත්‍ර සෙට් එකක් අරගෙන පොත් ටික පෙරලගෙන තනියෙන් මොනවා හරි කරලා උත්තර ඔය පුළුවන් විදිහට යටට ගහ උත්තර ලියුවා කියමුකෝ. ඌට අනිවාර්යෙන් S එක ෂුවර් 100කට යන්න පුළුවන්. හරිද? ඒත් පන්ති ගිහිල්ලා ඕක කරා කියමුකෝ. අනිවාර්යයෙන්ම සිරාවටම කියන්නේ ඒක ෂුවර්. ඒ නිසා ප්‍රශ්න පත්‍ර උත්තර ලිවීම අනිවාර්යයි. හරි? පටන් ගමු එහෙනම් 4 වෙනි ප්‍රශ්නේ. වස්තුවක් ආරම්භක ප්‍රවේගයකින් සිරස්ව ඉහළට විස කරනු ලබයි. මේක මේ පරණ ටියුට් එක. හරි? ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ ටියුට් එකේ 31 පිටුව තියෙන. හරි? වස්තුවක් ආරම්භක ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට විස කරනු ලබේ. ඉහත චලිතය නිරූපණය කිරීමට අගය වගුවක් සකසන්න. මෙතන මම කිව්වා වස්තුවක් 40 ms සින එකක ආරම්භක ප්‍රවේගයෙන් ඉහළට වීසි කරනවා කියලා හදාගන්න කියලා. වස්තුවක් 40 ms සින එකක ආරම්භක ප්‍රවේගයෙන් ඉහළට වීසි කරනවා කියලා කිව්වා. හරි? වස්තුවක් 40 ms සින එකක ප්‍රවේගයෙන් 40 ms සින එක. ඒ කියන්නේ මේ වස්තුවක් තියෙනවා. එයා ඉහළට වීසි කරන්නේ 40 ms සින එකක. මට කියන්නේ ඉහළට යනකොට ප්‍රවේගය අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. දැන් අපි දානවා කාලය t ළඟට ප්‍රවේගය v. හරි? ප්‍රවේගයට v දාන්නේ velocity කියන්නේ. හරි? තප්පර 0යි, තප්පර 1යි, තප්පර 2යි, තප්පර 3යි, තප්පර 4යි. නා කියන්න බලන්න කොහොමද මේක යන්නේ? තප්පර 0 කියන්නේ ආරම්භක අවස්ථාවේදී. ප්‍රවේගය කීයද තියෙන්න ඕනේ? 40යි. මේක 40 තියෙනවා. 40යි. තප්පර 1ේදී මොකද වෙන්නේ? එක තප්පරයක් යද්දි මේක 30යි. 30 දක්වා අඩු වෙනවා. හොඳයි. ඊළඟ තප්පරේදී 10යි. අර ලැප් එකකින් වැඩ කරන කට්ටිය තමයි අර ඩබල් එහෙන එකෝ එහෙනා වගේ වෙන්නේ. ඒ කියන්නේ ඒක මෙහෙම වෙන්නේ. මම කතා කරන ශබ්දේ එයාලගේ ස්පීකරෙන් ඇහෙනවා. ඒක එයාලගේ මයික් එකෙන් ඇහිලා ආයෙ අපිට ඇහෙනවා. එතකොට මම කතා කරන එක එයාලගේ මයික් එක හරහා ඇහෙන එක ආයෙ එකක්. ඒක නැවත ආයෙ මයික් එක දිගට රවුමට එනකොට වගර මේ අර ඒකෝ එකක් එක්ක යමු සද්දයක් ඇහෙනවා. ඒ කියන්නේ එතකොට මෙහෙම කරන්න. උත්තර දෙනකොට පොඩ්ඩක් එහෙම උත්තර දෙන කට්ටිය චුට්ටක් මයික් එකේ සද්ද චුට්ටක් ඒ කියන්නේ ස්පීකරේ සද්ද චුට්ටක් අඩු කරගෙන ඉන්න. එතකොට හරි ගමන්ට ඇහෙන කාණ්ඩෙට. මේක තමයි අගේ වගුව. ලකුණු දෙකක් තියෙනවා උතන්ට. ඊට අදාළ ප්‍රවේගකාල ප්‍රස්ථාරය අඳින්න. හරි. ප්‍රවේගකාල ප්‍රස්ථාරය එන්න ඕනේ කොහොමද කියන්නේ? ප්‍රවේගකාල ප්‍රස්ථාරය එන්න ඕනේ කොහොමද? මට කියන ප්‍රවේගකාල ප්‍රස්ථාරය එන්න ඕනේ. මෙහෙම වැඩි වෙන එකක්ද? හොද නැද්ද? නෑ. අඩු වෙන එක. නෑ. කෙලින් යන එකක්ද? නෑ. එහෙනම් කොහොමද එන්න ඕනේ? අඩු වෙන එක. අඩු වෙන එකක්. මේ එන්න අඩු වෙන එකක්. මෙතන පටන් ගන්න කීයෙන්ද? 40. 40. මෙතන අවසන් වෙන්නේ 10න් අවසන් වෙන්නේ. මේක කාලයේ t මේක ප්‍රවේගයේ v ms නේ එක කියලා දාන්න ඕනේ. කාලයේ t නේද? කාලයේ t තප්පර වලින් කියලා දාන්න ඕනේ. මොකද තප්පර 1 2 3 මෙතන 4 නේ 4 3 මෙන්න 2 මෙන්න 1 මේ බිඳුව මෙතන. ඕනෝම ප්‍රස්ථාරයක් තියෙන්න ඕනේ ලකුණු දෙකක්. හරි? ඔක තමයි ප්‍රස්ථාරය. මේ වස්තුව සිදු කරන මුළු විස්ථාපනය අහනවා. කොච්චරද විස්ථාපනය? දැන් මේකෙන් ගන්න පුළුවන්. කොහොමද ගන්නෙ? ත්‍රිකෝණයේ වර්ගඵලයේ ඵලය හොයන්න. අන්න රයිට්. අපි ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න ඕනේ. උස 40යි පල්ල නෑ මෙතන උස ආධාරකය 4යි. 44න් වැඩි කරාම කීයද? 160යි. 160යි. දෙකෙන්. ඔකේ දෙකෙන් බෙදුවා මොකද වෙන්නේ? මීටර 80යි. 80ක් එනවා. මීටර 80යි. හොඳයි. very good. නියමයි. ඊළඟට බලමු අපි වස්තු උපරිම උසට ගමන් කිරීමට ගත වූ කාලය. උපරිම උස කියන්නේ මෙයා උඩටම ගිහලා නතර වෙච්ච වෙලාවනේ. මේ තියෙන්නේ කොච්චර කාලයක් ගිහලාද?
තත්පර 4. මේ උඩට වීති කරාම ටික ටික උඩට ගිහිල්ලා උඩරින් උසදී නතරලා ආපහු එනවා. නේ මේ උඩරින් උස දක්වා විතරයි මේ තියෙන්නේ. හරි? තත්පර කීයද? 4යි. ඊළඟට B කොටස. යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය ස්කන්ධය ලෙස සැලකේ. වස්තුවක බර ලෙස හැඳින්වෙන්නේ මොකද්ද? වස්තුවක බර කියන්නේ මොකද්ද? එම වස්තුව පොළවට ඇද එම ගන්නා වස්තුව පොළොව නිසා වස්තුව මත යෙදෙන බලය. ගුරුත්වාකර්ෂණ නිසා ඒ මත යෙදෙන බලය ඒක කියනවා. එම වස්තුව මත ගුරුත්වාකර්ෂණය නිසා ඇතිවන බලය. ඒක තමයි අපි කියන්නේ බර කියලා. හරි? එම වස්තුව මත ගුරුත්වාකර්ෂණ බලය නිසා ඇතිවන බලයට තමයි අපි කියන්නේ බර කියලා. ඊළඟට ස්කන්ධයේ කිලෝග්‍රෑම් 35ක් වන ළමයෙකුගේ බර කොච්චරද? නිව්ටන් 350යි. 350 කියන්නේ ආසන වශයෙන් නිව්ටන් 10යි නේ. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ආසන වශයෙන් නිව්ටන් 10යි. එතකොට නිව්ටන් 350යි. හරි. නිව්ටන්ගේ දෙක කියන්න බලන්න. වස්තුවක ඇතිවන වස්තුවක ඇතිවන තරණයට යොදවන ලබන අසනුකූල බලයට අනුව සමානුපාතික සමානුපාතික වේ. හරියට හරි හොඳයි. මට ඔයාලා කියන උත්තර දැන් ගොඩක් එකට කිව්වට මට ඒක තේරුම් ගන්න පුළුවන්. කවුරු හරි වැරදියක් කියනවනම් මට ඒක ඇහෙනවා. කිසි කෙනෙක්ගේ වැරද්දක් ඇහුන්නේ නැහැ. කියන්නේ වස්තුවක් මත ඒ කියන්නේ වස්තුවක මේ මත ඇති වෙන බලය අපි ගත්තොත් නිව්ටන් දෙවෙනි නියමය කියන්නේ එයාගේ ත්වරණය බලයට අනුලෝමව සමානුපාතික වෙනවා. ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතික වෙනවා. දැන් ඒකට අදාළ සමීකරණය තමයි F සමාන ma. හරි එතකොට සම්බන්ධතාව තමයි F සමාන ma. හතරෙන් කොටස දෙන්නේ F සමාන ma. ඊළඟ ග්‍රෑම් 500ක් වූ ගල් ගැටයක් පායෙම සින දෙකක ත්වරණයකින් චලනය වෙනකොට යොදන්න ඕන බලය කොච්චරද කියලා අහනවා. කොච්චරක් යොදන්න ඕන? නිව්ටන් 2.5. නිව්ටන් 2.5. දැන් බලන්න F සමානයි ma. F කියන්නේ බලය. බලය තමයි හොයන්න තියෙන්නේ. m කියන්නේ ස්කන්ධය. ග්‍රෑම් 500 දීලා තියෙන්නේ. මේක කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදන්න ඕනේ නේද? 500 බෙදීම 1000යි kg. මේක වැඩි කරනවා ත්වරණය 5යි m සින 2. එතකොට මෙයාට මෙයා කැපෙනවා. හරිද? 5 25 දෙකෙන් බෙදුවම 2.5. 2.5යි kg තියෙනවා. m සින 2 තියෙනවා. මේ kg m සින 2 මෙන්න මේකට තමයි පොදුවේ අපි නිව්ටන් කියලා කියන්නේ. මේ kg m සින 2 කියන එකට තමයි අපි නිව්ටන් කියලා හඳුන්වන්නේ. අන්න ඒක මතක තියාගන්න. නිව්ටන් කියලා හඳුන්වන්නේ kg m සින 2 කියන එක. නිව්ටන් 2.5යි. හොඳයි. එහෙනම් බලමු අපි ඊළඟ ප්‍රශ්නේ B කොටස. උත්තර කියන්නේ මේක හරි ලේසියි. මේක මොනවාද මේ ජීව විද්‍යාව කොටසන්නේ. සජීවී පදාර්ථය අඩංගු මූලික කාබනික සංයෝග වර්ග 4 මොනවාද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලියික් අම්ල. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලියික් අම්ල. හොඳයි. එතන ලකුණු දෙකක් තියෙනවා. ලකුණු දාගන්න කට්ටිය දාගන්න. කාබෝහයිඩ්‍රේට් අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය තුනක් තියෙනවා. මොනවද ඒ? කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. මම ආයතරයක් කියන්නම්. මේ ඔක්තෝබර් මාසේ දුන්න මේ ටියුට් එක තියෙනවා. මේ ටියුට් එකේ 31 වෙනි පිටුවේ තමයි අපි දැන් මේ ප්‍රශ්න සාකච්ඡා කරගෙන යන්නේ. අපි පොඩි කාලයක් අරගෙන මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා අද. ඊට පස්සේ පාඩම පටන් ගන්නවා. මම මෙයා දැන් සම්බන්ධ වෙච්ච අය මම කියන්නේ. හරි? ඊළඟට කාබෝහයිඩ්‍රේට් වර්ග කළ හැකි ප්‍රධාන ආකාර තුන මොනවද? ඩයිසැකරයිඩ්, මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. ගොඩක් හොඳයි. කට්ටිය පටන් ගත්තේ ඩයිසැකරයිඩ් වලින් වගේ මට හිතුණා. තමයි. මොනෝ, ඩයි, පොලි තුන තියෙනවා. හරි. ඊළඟට බලමු. එම ප්‍රභේද හඳුනා ගැනීම යොදාගත හැකි ක්‍රියාකාරකම්. හරි. මට කියන්නේ මොනොසැකරයිඩයක් හඳුනා ගන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාකාරකම මොකද්ද? බෙනඩික් පරීක්ෂා. මොනොසැකරයිඩ් හඳුනා ගන්න කරන්න පුළුවන් බෙනඩික් පරීක්ෂාව. එතකොට ලැබෙන නිරීක්ෂණය මොකද්ද? බෙනඩික් කියන්නේ නිල් පාට ද්‍රාවණයක් නේද? මේක රත් කරාම ටික ටික වෙනස් වෙලා අවසානයේ නේද? කොළ පාට වෙනවා, කහ පාට වෙනවා, තැඹිලි පාට වෙනවා, අවසානයෙන් ගඩොල් රතු පාට අවක්ෂේපයක් ලැබෙනවා. ඩයිසැකරයිඩයක් පරීක්ෂා කරන්නේ කොහොමද?
සල්ෆියුරික් අම්ල ජල කම ජල විච්ඡේදනයේ බෙනඩික්ට් සල්ෆියුරික් අම්ලය දාලා අයරත් කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු කිහිපයක් දාලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. සල්ෆියුරික් දාලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ නැහැ. කවුරුහරි එහෙම කියනවා. දැන් ඩයිසැකරයිඩ් එකක් අරගෙන බෙනඩික්ට් පරීක්ෂණය කරාම වර්ණ විපර්යාසයක් වෙන්නේ නැහැ බොහෝ දුරට. ඒ නිසා අපි මොකද කරන්නේ? බෙනඩික්ට් පරීක්ෂණයේදී වර්ණ විපර්යාසයක් උනේ නැත්නම් අපි ඩයිසැකරයිඩ් ගන්නවා වෙන්නේ. අරගෙන සල්ෆියුරික් අම්ලයෙන් බිඳුවක් දානවා, දෙකක් දානවා. දාලා රත් කරනවා. එතකොට මේක ජල විච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ ඩයිසැකරයිඩ් දෙකට කැඩිලා මොනොසැකරයිඩ් බඩපත් වෙනවා. ඊට පස්සේ අපි මේකට බෙන්ඩික් දාලා රත් කරාම ආන්න කලින් වර්ණ විපර්යාසය වෙනවා. එහෙනම් අපිට ඒකෙන් කියන්න පුළුවන් මොකද්ද? එහෙනම් අපිට ඒකෙන් කියන්න පුළුවන් ඒතර තිබිලා තියෙන්නේ ඩයිසැකරයිඩ් එකක් කියලා. මම කියන එක 3 පාරක් ඇහෙනවලු. මං කියන එක 3-4 පාරක් ඇහෙන්න හේතුව තමයි අර මයික් ඔන් කරන් ඉන්නකොට කට්ටිය ඒ මයික් හරහා නැවත නැවත ඇහෙනවා. ඉතින් ඒකයි ඒ. මයික් ඉතින් මට මයික් ඕෆ් කරන්න කියන්න පුළුවන්. ඒකට වැඩක් නැහැ නේ. මම නිකන් කතා කරනවා. ඔයාලා බලන් ඉන්නවා. එහෙම බෑ. ඉතින් පොඩ්ඩක් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී ඔය ගැටලුව පොඩ්ඩක් එනවා. ඉතින් ඒක ඉවසා දරාගෙන ඉමු අපි. මයික් ඕෆ් කරන්න කියලා කියන්න එපා කාටවත්. උත්තර දෙන්න කියලා මම කියන්නේ. මම අහන ප්‍රශ්න වලට මයික් ඔන් කරලා උත්තර දෙන්න ඕන. හරි මම කියන ඒ කියන්නේ උත්තර දෙන වෙලාවට මයික් එක ඔන් කරලා උත්තර දීලා ඉරිච් එක මයික් එක ඔෆ් කරන්න. හරි දැන් මොනොසැකරයිඩ් අඳුන ගන්න හැටි දන්නවා. ඩයිසැකරයිඩ් අඳුන ගන්න හැටි දන්නවා. දැන් පොලිසැකරයිඩ්. හරි කවුරු හරි කියන මට පොලිසැකරයිඩ් අඳුනගන්නේ කොහොමද? අයඩින් පරීක්ෂාවෙන් අයිඩින් පරීක්ෂාවෙන් දැන් ඒකට උත්තර දෙන කට්ටිය අඩුයිනේ. අයඩින් පරීක්ෂා අයඩින් පරීක්ෂා. ඒ කියන්නේ පොලිසැකරයිඩ් කියලා අපිට සෙලියුලෝස් හඳුන ගන්න ක්‍රමයක් අපි කතා කරන්නේ නැහැ සාමාන්‍ය පෙළේදී. ග්ලයිකෝජන් හඳුන ගන්න ක්‍රමයක් අපි කතා කරන්නේ නැහැ සාමාන්‍ය පෙළේදී. හරිද? අපි කතා කරන එකම පොලිසැකරයිඩ් තමයි පිස්ටය. පිස්ටය හඳුනා ගැනීම සඳහා අපිට තියෙන එකම පරීක්ෂණය තමයි අයඩින් පරීක්ෂණය. අයඩින් පරීක්ෂණය අපිට පුළුවන්කම තියෙනවා පිස්ටය හඳුනා ගන්න. නිරීක්ෂණය තමයි දුමුරු පැහැති අයඩින් ද්‍රාවණය කළු පැහැයට හුරු නිල් දම් වර්ණයක් ලැබීම. හරි බලන්න එතනේ වගුවට විදිහට විස්තර තියෙනවා නම් ලකුණු 9ක් එතනට ලැබෙනවා. කොහොමද බොට් සෙට් එක මාරු වෙන්නේ? මොකක්ද අශාන්? හරි. ඊළඟ ප්‍රශ්නේ. ලිපිඩ තෙල් හා මේද ලෙස ආකාර දෙකක් තියෙනවලු. කරන්ට් එක නැති අයත් ඉන්නවා මේ වෙලාවේ නේද? කරන්ට් එක නැති අය මොකද කරන්නේ ඉතින්? පුළුවන් තරම් ෆෝන් එකේ charge එක තියෙන තුරු ඉන්න. ඊට පස්සේ ඩිස්කනෙක්ට් වුණා ඒ කමන්නේ නැහැ. වීඩියෝ එක දානවා හෙට උදේට. ඒක බලමු නේද? එහෙමත් ගොඩ දාගමු. ලිපිඩ අඩංගු ආහාර වර්ග දෙකක් කාට හරි කියන්න පුළුවන්ද? රටකජු, පොල් තෙල්, බටර්, චීස්, තල මේවායේ ලිපිඩ අඩංගුයි. ඊළඟට ලිපිඩ වලින් අපිට ශරීරයට ලැබෙන ප්‍රයෝජන දෙකක්. විකාත්මක සංඝටක සෑදීම සඳහා ඇතැම් හෝමෝන සංශ්ලේෂණය සඳහා දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම. ඔව් දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාමට ඕනේ. ඊට පස්සේ ලිපිඩ වලින් තමයි වැඩිම ශක්ති ප්‍රමාණයක් අපිට ලැබෙන්නේ. හරි ලිපිඩ වලින් වැඩිම ශක්ති ප්‍රමාණයක් අපිට ලැබෙනවා. ඊළඟට ලිපිඩ වලින් දැන් ශරීර ඉන්ද්‍රියයන් වල අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල වටේ ආස්තන වෙලා තියෙනවා කම්පන අවශෝෂණය වීම සඳහා. හරි. ලිපිඩ හඳුනා ගන්න විද්‍යාගාරයේ කරන්න පුළුවන් සරල පරීක්ෂණයක් විද්‍යාගාරයේ මොකක්ද පුළුවන්? සුඩාන්ත්‍රි පරීක්ෂා. ඔය එක්කෙනෙක් තමයි තියෙන්නේ මම හිතන්නේ සද්දේ. මට හිතා ගන්න පුළුවන් මට ඒක නම මතක නැහැ. මේ පොඩ්ඩක් ස්පීකර් අඩු කරලා කතා කරන්න. ස්පීකර් අඩු කරලා කතා කරන්න පොඩ්ඩක්. එතකොට මම කියන එක ඔයාලට විතරක් ඇහුණා මැතිනේ ළඟ ඉන්න කෙනාට නේද? තමයි 3-4 දෙනෙක් ඉන්නවනම් තමයි ශබ්ද වැඩි කරන් ඉන්න ඕනේ. එහෙම නැහැනේ කවුරුත් නේද? ශබ්ද අඩු කරගෙන මයිකෙන් කතා කරමු. හරි. ලිපිඩ හඳුන ගන්න පුළුවන් පරීක්ෂණය තමයි ආහාර ද්‍රව්‍ය හොඳට
අඹරලා වතුරත් එක්ක මිශ්‍ර කරලා ඒක පෙරා ගන්නවා. පෙරාගෙන පරික්ෂානාලයකට දාලා ඔකට සුඩාන්ත්‍රී ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් දාලා හොඳට හොලවනවා. හොලවලා තියලා තිබ්බම රතු පාට තෙල් ඉස්තරයක් හැදෙනවා. අපිට ඒකෙන් බිඳුවක් අරගෙන අනිශ්චිත දාලා බැලුවොත් රතු පාට තෙල් ගෝලිකා අපිට දකින්න ලැබෙනවා. හරි. පහත කණිජ ලවණ උණතා නිසා අට ගන්නා රෝගයක් බැගින් කැල්සියම් වලින් දත්ත අස්ථි දුර්වල වීම වර්ධන උණතා ඇති වර්ධන උණතාවෙන් දස්සා පුළුවන්. හොඳයි. යකඩ මගින් යකඩ මානසික සංවර්ධනය දුර්වලතා ඇතිවීම නිද්‍රාශීලී බව නිද්‍රාශීලී බව ඔව් රක්තහීනතාව නිද්‍රාශීලී බව මොකද්ද අමාය තල තෙල් නෙමෙයිද කියලා ඇහුවේ අමාය මට පොඩ්ඩක් කියන්න. සුදාන්ත්‍රී පරීක්ෂාවට පරීක්ෂානාලයකට දානවා. තේරුණේ? සුඩාන්ත්‍රී පරීක්ෂණය තල තෙල් දානවා කියලා නේද අහන්නේ? ඔව් සර්. මෙහෙම යනවා වැඩි. හරිද? තල තෙල් කියන එක ඒක තෙල්නේ. ඒක ලිපිඩ. ඒක ස්ථිරයි. ඉතින් දැන් මම කියන්නේ මෙහෙම. දැන් සුඩාන්ත්‍රී පරීක්ෂණයේ ප්‍රතිඵලය බලන්න තමයි තල තෙල් දාන්නේ. ඒ කියන්නේ සුඩාන්ත්‍රී පරීක්ෂණේ කරාම මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙනවද කියලා බලන්න අපි කරන්නේ ජලය අරගෙන ඒකට තල තෙල් හරි පොල් තෙල් හරි බිඳු කීපයක් දාලා හොඳට හොලවනවා. හොලවලා සුඩාන්ත්‍රී දානවා. දැම්මට පස්සේ අර තෙල් ගෝලිකා බෝල අපිට බලා ගන්න පුළුවන්. හරිද? එතකොට අපි ඒක දන්නවා. ඉතින් ඒක දැන් ඒක තල තෙල් තියෙනවද දන්නවනේ. දැන් අපිට ආහාරයක් හම්බ වෙනවා මේකේ ලිපිඩ තියෙනවද කියලා බලන්න ඕනේ. දැන් අපි දන්නේ නැහැ මේක. දන්නේ නැත්නම් මොකද කරන්නේ? අපි ආහාරය අරගෙන හොඳට වතුරත් එක්ක මිශ්‍ර කරලා හොඳට අඹරලා බ්ලෙන්ඩ් කරලා හරිද? ඒක බ්ලෙන්ඩ් කරලා මොකක් හරි කරලා අපි ඊට පස්සේ ඒක පෙරලා අරගෙන පරීක්ෂානාලයකට දාලා අපි ඒකට සුඩාන්ත්‍රී දානවා. ඒ සුඩාන්ත්‍රී දැම්මට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි හොලවල පැත්තකින් තිබ්බම තෙල් ඉස්තරයක් හැදුනොත් අපි කියනවා ඒකේ ලිපිඩ තියෙනවා කියලා. හරිද? දැන් ලිපිඩ හඳුනා ගැනීමට විද්‍යාගාරයේ කළ හැකි සරල ක්‍රියාකාරම සඳහන් කරන්න කිව්වම මොකද්ද කරන්නේ? සුඩාන්ත්‍රී පරීක්ෂණය කරන විදිය කියන්න තියෙනවා. ඒකට සුඩාන්ත්‍රී පරීක්ෂණය කරන විදිය කියන්න කිව්වම අර පොල් තෙල් වලට හරි තල තෙල් වලට හරි සුඩාන්ත්‍රී දානවා කියලා කියන්න ඕනේ නැහැ. හරිද? එතකොට ඒක කොහොමත් අපි දන්න දෙයක්. නොදන්න දෙයක තියෙන විදිය හොයාගන්න විදිය තමයි කියන්නේ. එතකොට සාර්ථක මුත්‍රය තමයි ආහාර ද්‍රාවණයකට ආහාර දිය කරලා පෙරාගත්ත ද්‍රාවණයකට සුඩාන්ත්‍රී දාලා බලන්න. එතකොට මෙන්න මෙහෙම නිරීක්ෂණය. මොකද්ද? රතු පැහැති තෙල් ඉස්තරයක් ඇති වෙලා තියෙනවනම්. එහෙනම් රතු පැහැති තෙල් ගුලිකා තියෙනවනම්. ඒ ආහාරය අනිවාර්යයෙන්ම ලිපිඩ තිබුණා කියලා අපිට කියන්න පුළුවන්. ඔක මම පැහැදිලිවම ඔයාලට ඒ දවස්වල මට මතකයි ඒතර කොමන් ක්ලාස් එක කරද්දි, හෝල් ක්ලාස් එක කරද්දි මම ඔක කරේ. එතකොට සමහර පන්ති වල මට මතකයි මම ඔක පෙන්නුවා. මම ඔක පෙන්නුවා නෑ හැම පන්තියම පෙන්නුවානේ. පන්ති දෙකෙන් පෙන්නුවා. පැලවතු පුස්තක දෙකෙන් පෙන්නුවා. අන්වීෂයෙන් බලන්න දුන්නා. හරි? යකඩ උණතාව, රක්තහීනතාව, නිද්‍රාශීලී බව ගන්න පුළුවන්. අයඩින් උණතාව බුද්ධි සංවර්ධනයට මෙල්බවත් දැක්වීම බුද්ධ සංවර්ධනයට බාධා ඇති බුද්ධි සංවර්ධනය ඔයාගේ ස්පීකර් තමයි සද්ද වෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වේ නෑ. ඔන්න දැන් නම කියලාම කිව්වා. ඔයා පුළුවන් තරම් සද්ද අඩු කරලා කතා කරන්න ස්පීකර් එකෙන්. හරිද? බුද්ධි සංවර්ධනය අඩු වීම ඊට පස්සේ ඔක අයඩින් අඩු වුණාට පස්සේ ගලගන්න ඇති වෙනවා. නේද? උසයාම උසයාමටත් ඔක බලපානවා. එතනින් එන්නේ මොනවද? සයිලොක්සින්. දෙවෙනි කොටසට යන් අපි වෙලාව කීයද? 7:38යි. තව විනාඩි 7ක් විතර අරගෙන අපි දෙවෙනි කොටස කරමු. සියලුම ජීවීන් සෑදී ඇත්තේ සෛල වලින් බවත් ජීවයේ ව්‍යුහම හා කෘත්‍යම ඒකකයේ සෛල බවත් සෛලවාදීන් කියනවා. මුලින්ම සෛල නිරීක්ෂණය කළේ කවුද? සයින්ස් පැහැදිලි රොබර්ට් හුක්. හරි. ශාඛා සත්ත්ව සෛලයේ අතර ඇති වෙනස්කම් දෙකක්. ශාක සෛල වල සත්ත්ව සෛලයේ සෛල බිත්තියක් ඇති අතර ශාඛා සෛලයේ සෛල බිත්තියක් සෛල බීජයක් තියෙනවා සත්ත්ව සෛලයේ සෛල බීජයක් සත්ත්ව සෛලයේ හරිතලව තියෙනවා සත්ත්ව සෛලයේ හරිතලව නැහැ. ශාක සෛලයේ සෛල බිත්තිය තියෙනවා සත්ත්ව සෛලයේ නැහැ. ශාක සෛලයේ හරිතලව තියෙනවා සත්ත්ව සෛලයේ නැහැ. ඊළඟ ශාක සෛලයේ විශාල මධ්‍යරික්තකයක් තියෙනවා සත්ත්ව සෛලයේ විශාල මධ්‍යරික්තකයක් නැහැ. ශාක සෛලයේ කේන්ද්‍ර දේහයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි ශාක සෛලයේ මේ ශාක සෛලයේ කේන්ද්‍ර දේහයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. සත්ත්ව සෛලයේ කේන්ද්‍ර දේහය කියලා හරි මැද එකක් තියෙනවා. හරි.
ඊළඟට පහත ඉන්ද්‍රිකා වලින් සෛලයට ඇති වැදගත්කම මොකක්ද කියලා මයිටොකොන්ඩ්‍රියම සෛලයට නිපදවන පරිවෘත්තය සිදුවන සඳහා යොදා ගැනීම. ශක්තිය නිපදවීම. හරිද? එතකොට මේ ශක්තිය පරිවෘත්තීය ක්‍රියා සඳහා යොදා ගන්නවා. දැන් මේක මේ රචනා ප්‍රශ්න නිසා හැල්ල ලිව්වට කමන්නේ නැහැ. දිග හැල්ලක් ලියන්න පුරුදු වෙන්න. මොකද මෙන්න මේක ලොකු චෝදනාවක් තියෙනවා සයන්ස් කරන අයට. ඒ කියන්නේ සයන්ස් කියන සබ්ජෙක්ට් එකට සහ A level සයන්ස් මැත්ස් කරන ළමයින්ට ලොකු චෝදනාවක් තියෙනවා. මොකද මේ චෝදනාව තමයි සයන්ස් කරපු අය මැත්ස් කරපු අය උත්තර ලියනකොට චූටි උත්තරයක් ලියන්නේ. ඔක දැවෙන්ත චෝදනාවක්. හරිද? දැන් විශ්වවිද්‍යාලේ ගියත් අපිට ඇත්තටම අපේ සබ්ජෙක්ට් එකේ මම හැලි ලියන්න ඕනේ නැහැ. කෙටි උත්තරේ දෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඕක ලොකු අවුලක් වෙනවා ඉස්සරහට. ඒ කියන්නේ ඔයාලා විශ්වවිද්‍යාලේ ගිහිල්ලා විශ්වවිද්‍යාලෙන් එළියට ආවට පස්සේ ඔයාලා හිතන්න එපා කැම්පස් ගිහිල්ලා ඩිග්‍රියක් අරගෙන එළියට ආවට පස්සේ ඒ ඩිග්‍රියට ජොබ් එකක් හම්බුනාට එතනදී ඉවරයි කියලා නෑ. උසස් වීම සඳහා ඔයාලට තියෙනවා එක එක ඩිප්ලෝමා. හරි? එක එක විභාග ලියන්න තියෙනවා. හරි? කැම්පස් අවුට් වෙලා ආවට පස්සේ එතනින් එහාට විභාග 7-8ක් ලියන්න තියෙනවා. එතකොට ඔය විභාගවලදී බලාපොරොත්තු වෙන්නේ චූටි උත්තර නෙමේ හැලි. මා හැලි. හරිද? ඒකයි මම මේ ඔයාලට පුරුදු කරවන්නේ සම්පූර්ණ උත්තරයක් කියවන්න. නැත්නම් ඇත්තටම මයිටොකොන්ඩ්‍රියමේ සිදුවෙන කාර්යය මොකද්ද? සෛලීය ශ්වසනය, ස්වායු ශ්වසනය එච්චරයි. උත්තරේ එච්චරයි. එතන ෆිනිෂ් වැඩි ඉවරයි. ඒ වුණාට මම ඒක ඔයාලට පුරුදු කරවන්නේ නැහැ. ඔයාලගේ අනාගතය ගැන හිතලා. හරිද? අපි උත්තරේ ලියමු. සම්පූර්ණ උත්තරේ ලියමු. කමන්නේ නැහැ. අපි උත්තරේ ලියමු. ඉක්මනට ලියාගෙන යමු. හරිද? ඕක මට ලැබිච්ච අත්දැකීම. හරිද? මේක මම පොඩ්ඩක් තප්පරයක් දෙකක් තප්පරයක් නෙමෙයි විනාඩියක් කරා මම මේ ඉස්සරේ කියන්නේ. මම උපාධිය අරගෙන හරි උපාධිධාරී පත්වීමක් ගත්තේ ටීචින්. හරිද? කොහෙන්වත් ගොටු අල්ලලා පන්දන් අල්ලලා එක එක ළඟට ගිහිල්ලා වැඳ වැටිලා එහෙම ගත්ත පත්වීමක් නෙමෙයි. මේ විදිහට විභාග ලියලා ගුරු පත්වීම අරගත්තේ. උපාධිධාරී පත්වීම. උපාධිධාරී පත්වීම ගත්තට පස්සේ මේ ගුරු වෘත්තියට ආවට පස්සේ අපිට අධ්‍යාපන සුදුසුකම් තිබුණාට වෘත්තීය සුදුසුකම කියලා එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අධ්‍යාපන වශයෙන් දැනුම තිබුණාට ගුරුවරයෙක් වශයෙන් ඉගැන්වීමේ පුහුණුව කියන එක හදා ගන්න ඕනේ. ඒකට අපිට තියෙනවා පශ්චාත් උපාධිය. දැන් ඔයාලට බලන්න මගේ ටියුට් එකේ උනත් අර මගේ නම දාන්න තන පොඩි හැරි ටිකක් දාලා දෙන ඔක්කොම දාලා නැහැ. අදාදී පශ්චාත් උපාධි විද්‍යාව කියලා දාලා තියෙනවා. මම මේ දැන් ආයෙ බැලුවේ පොඩ්ඩක් ඒක හරිද කියලා. හරිද? එතකොට පශ්චාත් උපාධිය කරද්දී අපිට දෙනවා අසයින්මන්ට් කරන්න. සතියකට එක අසයින්මන්ට් එකක් දෙනවා. හරිද? අවුරුදු දෙකක් එහෙම කරා අපි. අවුරුදු දෙකමාරක් ගියා. අවුරුදු දෙකමාරට අපිට තියෙනවා අසයින්මන්ට් සබ්මිට් කරන්න 40 ගණක් තිබ්බා. හරිද? එතකොට අසයින්මන්ට් වලට ලකුණු දෙනවා. ඒ අසයින්මන්ට් වල ලකුණු දෙනවා. ඒ අසයින්මන්ට් වල ලකුණු දෙනවා හොඳම තියෙනවනේ A+. හරිද? චුට්ටක් අඩු වෙනවා A. හරි ඊට පස්සේ A-, I B+, B B-, ඊට පස්සේ C+, ඊළඟ C කියන්නේ fail. C- කියන්නේ fail. හරිද? ඊළඟට දැම්ම මැසේජ් එක මට ඒක පෙවුනේ. ඊළඟට හරිද? ඊළඟට දැන් ඔන්න assignment එක දුන්නානේ පළවෙනි assignment එක. පළවෙනි assignment එක දුන්නේ මේ මොකක් හරි ඔය අධ්‍යාපන මහ ළමයි කියන මොකක් හරි එහෙම එකක් දුන්නේ. මම ඉතින් ඕක ඉතින් හරි ලේසි සරලයි ප්‍රශ්න තිබුණේ 12ක් වගේ. ඒ ප්‍රශ්න 12ට උත්තර ලියන්න තියෙන්නේ. ඉතින් මම ගානට ප්‍රශ්න 12 අරගෙන ඒ ප්‍රශ්න 12 උත්තර ටික ගන්න ටයිප් කරලා මට ගියේ කොහොමද ටයිප් කරලා ඔක්කොම කරලා උත්තර ටික ලියන්න අතින් නෙමෙයි ලිව්වේ. ටයිප් කරානේ ටයිප් සෙටින් කරා. මගේ අකුරු ලස්සනයිනේ ගොඩක්. ඒ නිසා මම ටයිප් සෙටින් කරලා දෙන්නේ. මම ටයිප් සෙටින් කරලා දුන්නා කොහොම හරි A4 පිටු තිබුණා 3මාරක්. අටුවක් ගහලා දුන්නා. ඊළඟ දවසේ assignment බලද්දි ඔක්කොම දාගෙන ඔක්කොම A+ තියෙනවා B+ තියෙනවා ඔක්කොම මගේ එක දැන් නැහැ. මගේ එක නෑ දැන් හරි. ඊට පස්සේ නම් කිවිච්ච නැති අය ඉන්නවනම් නැගිටින්න පුළුවන්. නැගිට්ටා මායිතව 3-4 දෙනෙක් නැගිට්ටා. හරිද? මායිතව තව 3-4 දෙනෙක් නැගිට්ටා. නැගිටතර පස්සේ ඇහුවා මේ මම මොනවද කරේ කියලා. හරිද? මම කෙලින්ම A level science කරපු කෙනෙක්ද කියලා ඇහුවා කෙලින්ම. මම ඔව් කියලා. දැන් හරි අපි හිතුවා හරි. අපි හිතුවා කිව්වා. අනිත් කෙනාගෙන් ඇහුවා A level science කරලා තියෙන්නේ. ඔව්. නැගිටපු අපි 4 දෙනෙක් වගේ නැගිට ඔක්කොම A level වලට science කරපුවා. ඊට පස්සේ
හිතවගෙන විනාඩි 15ක් විතර ඔන්න දේශනයක් දුන්නා. ඒ ලෙවල් සයන්ස් කරපුවා හිතන් ඉන්නේ මේ චූටි උත්තරයකින් මේක හරියනවා කියලා. ඊට පස්සේ මේ පෙන්නවා එතන A+ ගත්ත assignment එකක්. ඒක දැක්කම පිස්සු හැදෙනවා. ඒකේ කොළ 60 ගානක්. හරි? කොළ 60 ගානක උත්තර ලියලා. කොළ 60 ගානක උත්තර ලියලා. A level arts කරපු කෙනෙක්. හරි ඉතින් මොකද A level arts කරන කට්ටිය එයාලා ඔයාලා දන්නවනේ. ඔයාලා දන්නවනේ රසාස්වාදයක් ලියන්න ගියාම හෙන පත හැල්ලක් ලියනවනේ. එන්න පත හැල්ලක් ලියනවා රසාස්වාදය. හැල්ල දිග වැඩි වෙන්න තමයි ලකුණු වැඩි වෙන්නේ. ඉතින් ආරුන්ට ඒක පුරුදුයිනේ. උන්දලට ඒක පුරුදු. උන්තිම මොකද පණ දාගෙන එලෙන්කන් ලියලා. ඉතින් අපි short and sweet කෙලින්ම short එක දුන්නා කුඩු වෙලා. මම තර්ක කරා. ඕකේ තියෙන උත්තරේ වැරද්ද මොකද්ද? උත්තරේ වැරද්ද මොකද්ද? උත්තරේ දෙන්න ඕන ටික ඔක්කොම කරුණු විදිහට short form එකේ ඔක්කොම දීලා තියෙන්නේ. ඉතින් assignment එක අතේ තියන් තර්ක කරා පැය භාගයක්. හරි? මේක එහෙම කරන්න බෑ. මට fail කරලා නැහැ. assignment එක fail කරලා නැහැ. මේ C+ එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ දෙන්න පුළුවන් fail කරන්නේ නැතුව දෙන්න පුළුවන් අඩුම ලකුණු. ඊට පස්සේ තර්ක කරා අන්තිමට කිව්වේ මෙහෙමයි. අන්තිමේදී අර කොළ 60 ගානක assignment එකක් අරන් මගේ කොළ 3ක assignment එකක් අරන් මට කියනවා අන්තිමේදී කියනවා මෙච්චර ගොඩක් ලියපු කෙනාට දෙන ලකුණු ප්‍රමාණය මේ කොළ 3ටයි දෙන්න පුළුවන්ද කියලා අහන එච්චර ලකුණු ප්‍රමාණය. වැඩක් නැහැ ඉතින්. සම්පූර්ණ මේ අධ්‍යාපන ක්‍රමේ බලු වෙලා තියෙන්නේ. හරිද? ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ කෙටි උත්තර වචනේ දෙකේ උත්තර ලියන්න යන්න එපා. මොකද සමහර වෙලාවට මේ වචනේ දෙකේ උත්තර අතරේ අර මාකින් ස්කීම් එකේ බලාපොරොත්තු වෙන කැල නැති වෙන්න පුළුවන්. ඒ නිසා වචනේ දෙකෙන් උත්තර ලියන්න එපා. දන්න දේ හැබැයි දන්න සියල්ලම ලියන්න ගිහිල්ලත් අනා ගන්නත් එපා. ප්‍රශ්නෙට අදාළ ලියන්න පුළුවන් උපරිමේ ලියලා තියන්න. ප්‍රශ්නෙට අදාළ උත්තරේ. දැන් මයිටොකොන්ඩ්‍රියම වැදගත්කම. කියන්න පුළුවන් මොකද්ද? ස්වායු ශ්වසනය මගින් ශක්තිය නිෂ්පාදනය කිරීම. එම ශක්තිය සෛලවල පරිවෘතික ක්‍රියා සඳහා යොදා ගන්න. වැඩි හරිනේ. අන්න ඒ වගේ ලියන්න. නැත්නම් අපිට පොඩි උත්තරයක් ලියන්න පුළුවන් සෛලීය ශ්වසනය කිරීම. නේද? අපි දන්නේ නැහැ මාකින් ස්කීම් එක මොනතරම් දුරට තියෙනවද කියලා. මාකින් ස්කීම් එකේ බලාපොරොත්තු වෙනවා නම් ඒ ශක්තිය පරිවෘතික ක්‍රියා සඳහා අවශ්‍යයි කියලා. අපරාධ දැනගෙන උත්තරේ දැනගෙන දැනුම තියෙද්දී ලකුණක් අඩු කරගන්න. ඒ නිසා සම්පූර්ණ උත්තර ලියන්න පුරුදු වෙන්න. හරි? එතකොට ගොල්ගි දේහ වලින් මොකද්ද කරන්නේ? ශ්‍රාවී ද්‍රව්‍ය කෘත්‍ය වෙනුවේ නිපදීම ආසුරා තැබීම ශ්‍රාවීය කෘත්‍යයන්නේ. ඔව් ශ්‍රාවී ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ආසුරා තැබීම ශ්‍රාවී කෘත්‍ය සිදු කිරීම. හරිද? දැන් ශ්‍රාවී ද්‍රව්‍ය මොනවද කියලා ඔයාලට කියන්න දීලා නැහැ. හරිද? සෛලය ඇතුලේ තියෙන ද්‍රව කොටස් ඒවා අදාළ දේවල් තමයි ශ්‍රාවී ද්‍රව්‍ය. දැන් රික්තකය මගින් මොකද්ද කරන්නේ? සෛලවල ජල තුල්‍යතාව පවත්වා ගැනීම සංදර්භ පවත්වා ගැනීම වර්ණක මගින් සෛලවලට වර්ණය ලබා දීම රික්තකයේ සෛලයේ ජල තුල්‍යතාව පාලනය කිරීම ප්‍රධාන වශයෙන් කරන්නේ. ඒ වගේම සමහර සෛල තුල ඔය රික්තකයේ ඇත්තටම රික්තකය කියන්නේ හිස් අවකාශයක් නෙමෙයි. හරි? ඇත්තටම කියලා තියෙනේද යා? හරි. හරි. ඇත්තටම රික්තකයක් කියන්නේ අපි දන්න විදිහට භෞතික විද්‍යාවට අනුව රික්තකය කියන්නේ හිස් අවකාශයක්. සෛලය තුල හිස් අවකාශයක් තිබුණාම සෛලය ඇකිලිලා ගුලියලා යනවා. එතන පීඩනයේ බිඳුවයිනේ. එහෙම නෙමෙයි. මෙතන රික්තකය කියන්නේ මේකේ අර සෛලයේ තියෙන ඉන්ද්‍රිකායේ මුකුත් නැති ද්‍රව පිරිච්ච කොටසක්. ලවණ සහිත ද්‍රවය තියෙන්නේ. එතකොට එයා තමයි ජල තුලිතාව පාලනය කරන එකම ඔය ලවණ සහිත ද්‍රව කොටස තුල වර්ණක තියෙනවා. ඒ වර්ණක මගින් සෛල වලට වර්ණ ලැබෙනවා. ඒ වර්ණ නිසා තමයි මල් වල පිටි පාට එන්නේ. ක්‍රෝටන් වල පාට කොළ තියෙන්නේ. ආන්න ඒ නිසා. සෛල ගුණණය වෙන ආකාර දෙක මොකද්ද? ඌනන විභාජනය අනුන විභාජනය. රයිට්. එක් ජීවි පරම්පරාවකින් නව ජීවි පරම්පරාව බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය. ලිංගික හා අලිංගික ලෙස ප්‍රජනන ක්‍රම දෙකයි. ලිංගික ප්‍රජනනයේදී ජීවයේ අඛණ්ඩතාව වැදගත්. ලිංගික ප්‍රජනනය ජීවයේ අඛණ්ඩතාවට වැදගත් වන ආකාරය කොහොමද?
ලිංගික ප්‍රජනනය ව්‍යුහය මගින් නිපදවනු ලබන ජන්මාණු සංයෝජන වීමෙන් සිදුවන ප්‍රජනන ක්‍රියාවලිය ලිංගික ප්‍රජනනය ලෙස හැඳින්වේ. ලිංගික ප්‍රජනනය සඳහා හැඩගැසෙන ව්‍යුහය පරිණාමික උසස් ජීවීන් තුළ දැකිය හැකිය. ශාකවල ලිංගික ප්‍රජනනය සඳහා විශේෂයෙන්ම නිර්මාණය වී ඇති ව්‍යුහය පුෂ්පයයි. සතුන්ගේ ස්ත්‍රී හා පුරුෂ වශයෙන් ප්‍රජනන පද්ධති පිහිටයි. තිලින ඔයා කිව්වේ නෝට් එක. තිලින මෙතන අහන්නේ අනිත් අය කවුරුත් උත්තර දුන්නේ නැහැ. හරිද? ඒ උන්ට එහෙම උත්තරයක් හරි දී ගන්න බෑනේ. දැන් මේ උත්තරේ දුන්න ළමයාගේ වැරද්ද හදන්න ඕනේ. ඒ නිසා මම මේ කියන්නේ. එතන තියෙන්නේ නෝට් එක. ඒ කියන්නේ සටහන. ඕකට ඒ කියන්නේ සටහන කොපි කරලා එක්ක කටපාඩම් කරලා ලිවීම කියන්නේ උත්තරයක් ලියනවා කියන එක නෙමෙයි. හරිද? මෙතන අහන ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. ලිංගික ප්‍රජනනයේ ජීවී අඛණ්ඩතාවට වැදගත් වෙන ආකාරය. දැන් ඔයාගෙන් ඇහුවනම් ලිංගික ප්‍රජනනයන් කුමක්ද කියලා ඇහුවනම් අර උත්තරේ හරියනවා. මෙතන අහන්නේ ලිංගික ප්‍රජනනයේ ජීවී අඛණ්ඩතාවට වැදගත් වෙන ආකාරය. අන්න දැක්කනේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන නිසා අපිට මේ වැරද්ද දැන් මෙතෙන්දී අහු වෙනවා. ජීවිතේට ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්න නැතුව ගිහිල්ලා විභාගෙදී ප්‍රශ්න ඇහුවනම් මෙතන ඉන්න සියලුම දෙනා. දැන් 105ක් හිටිය වෙලාවේ ඔය සියලුම දෙනා 105 දෙනාම ලියන්නේ මොකද්ද? ඔය කියපු වැරදි උත්තරේ. හරිද? ඔය කියපු වැරදි උත්තරේ තමයි ලියන්නේ. නෑ ඔකට උත්තරේ ඕක නෙමෙයි. අහන්නේ ජීවී අඛණ්ඩතාවට වැදගත් වන්නේ කොහොමද කියලා. හරිද? ලිංගික ප්‍රජනනයේදී අපි ලියන්න ඕනේ. ලිංගික ප්‍රජනනයේදී බලන්න කලින් ප්‍රශ්නේ ඒකට පොඩි හෝඩුවාවක් තියෙනවා. හරිද? කලින් ප්‍රශ්නේ ඒකට පොඩි හෝඩුවාවක් තියෙනවා. මොකද්ද හෝඩුවාව? සෛල ගුණණය වෙන ආකාර දෙක අහලා තියෙනවා. එතන තියෙන උණන සහ අනුණන කියලා. ලිංගික ප්‍රජනනයේදී මොන විභාජනය දෙන්නේ? කියන්න බලන්න. ලිංගික ප්‍රජනනයේදී මොන විභාජනය සෛලවල සිදු වෙන්නේ? උණන විභාජනය ලියන්න ඕනේ. මොකද ලිංගික ප්‍රජනනයේදී උණන විභාජනය මගින් ජන්මාණු සෑදේ. එතකොට ස්ත්‍රී සහ පුරුෂ ජන්මාණු දෙකක් එකතු වෙන විට එකතු වී යුක්තාණුව සෑදෙනවා. එතකොට යුක්තාණුවට එන්නේ කොහොමද? මවගෙන් වර්ණදේය භාගයක් එනවා කොටසක්. හරිද? පියාගෙන් වර්ණදේය කොටසක් ඇවිල්ලා තමයි දුහිතෘ සෛලය යුක්තාණු හැදෙන්නේ. ඒකට මවගේ සහ පියාගේ ජන්මාණු මිශ්‍ර වෙලා, ගති ලක්ෂණ මිශ්‍ර වෙලා නව ජීවියෙක් බිහි වෙනවා ඒ පරිසරයට ගැලපෙන විදිහට. හරිද? ඒ පරිසරයට ගැලපෙන විදිහේ නව ජීවියෙක් බිහි වෙනවා. ඒ නව ජීවියෙක් බිහි වුණාට පස්සේ ඒ ජීවියා ඒ පරිසරයේ හොඳින් වැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ නිසා ඒ ජීවියාට මේ පරිසරය තුළ තම වර්ගයා නොනැසී පවත්වා ගැනීම හැකියාව තියෙනවා. ඇයි? මේ પરම්පරාවෙන් බිහි වෙන්නේ මේ පරිසරයට හොඳ අය. ඊළඟ પરම්පරාව යන්නේ ඒ ඉස්සරහට තියෙන පරිසරයට හොඳ අය. දැන් අපි හිතමුකෝ එකම විදියට ගියා කියලා. එකම විදියට ගියා නම් මොකද වෙන්නේ? එකම විදියට ගියා නම් එයාට પરම්පරාව ඉන්න බෑ එක දිගට. දැන් අපේ ආදි මුතුන් මිත්තා බලන්න ඒ කට්ටිය. ඒ හිටපු දසමහා යෝධයන්ගේ ඒ හිටපු ඒ ඥාන කොහෙද? ඒ ඥාන නැහැ. ඇයි ඒ ඥාන නැති උනේ? ඒක නැති උනේ ඒ හිටපු ඒ ඥානවල මිනිස්සු දැන් ඉන්නවා නම් මොකද වෙන්නේ? ඒ කට්ටියට මේ පරිසරයේ හුරු නැහැ. ඇයි මේ පරිසරයේ හුරු නැත්තේ? මේ පරිසරයේ තියෙන මොනවද? මේ පරිසරයේ රසායන ද්‍රව්‍ය වැඩි, ජලය දූෂණය වෙලා, පස දූෂණය වෙලා. එතකොට ඒ විදිහට දූෂිත පරිසරයකට ගැලපෙන ජීවියා තමයි ඊළඟට බිහි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර කලින් තරම් උත්සාහත නැති, දේහේ ශක්තිමත් නැති ඒ වගේ ජීවීන් බිහි වෙනවා. හැබැයි එයාලට මේ පරිසරයේ ජීවත් වෙන්න පුළුවන්. හරිද? අපි එහෙම උනේ නැත්නම් මොකද වෙන්නේ? මේ වෙනකොට විශාල වශයෙන් ඔය වසංගත රෝග වලට ඔරතු දෙන්නේ නැතුව විශාල වශයෙන් මිනිස්සු වැටලා ගිහිල්ලා. හරිද? ආන්නේ විස්තරය ලියන්න ඕන. ඒ විස්තරය ලියන්න ඕන. හරිද? ලිංගික ප්‍රජනනය මගින් නව ගති ලක්ෂණ සහිත නව ගුණ සහිත එහෙම නැත්නම් නව ගති ලක්ෂණ සහිත නව ජීවි. ගති ලක්ෂණ වෙනස් නව ජීවි බිහි වෙනවා. ඒක පරිණාමයට සහ ජීවියාගේ පැවැත්ම තහවුරු කිරීමට දායක වෙනවා. ආන්ගේ කතාව උතන්ට එන්න ඕන. හරිද? අලිංගික ප්‍රචාරණ ක්‍රමයක් වන ස්වභාවික වර්ධක ප්‍රචාරණයේ එක් අවස්ථාවක භූගත කඳන් මගින් ශාක ප්‍රචාරණය. භූගත කඳන් වර්ග දෙකක් තියෙනවලු. දෙකක්. භූගත කඳන් වර්ග දෙක නෙමෙයි ඔක්කොම ටික කියන්න බලන්න. රයිසෝමය, කෝමය, ඔව්. රයිසෝම තියෙනවා, කෝම තියෙනවා, බල්බ තියෙනවා, ස්කන්ධ ආකන්ද. රයිසෝම වලට උදාහරණයක් ඉඟුරු වගේ ගන්න පුළුවන් නේ. ඉඟුරු, උලංකීරිය,
ඊළඟට කොමේට උදාහරණයක් අබරල ඉරල කාල හබරල Nyoka. ඊළඟට බල්බ වලට රතුළු නුලි ලුණු වර්ග ලීස් වර්ග ස්කන්ධ ආකන්ද වලට හරි එතකොට ඊළඟට බලමු අපි ශාක බද්ධ කිරීමේ තියෙන වාසි දෙකක් කියන්නේ අනුජයට හිමි ලක්ෂණ සහ ලබා ගැනීමට හැකි වීම ඉපදීම හොඳින් සිදු නොවන ශාක හොඳින් සිදු නොවන ශාක බෝකර ගැනීම. ඔය දැන් අතු වලින් බීජ වලින් පැල හැදෙන්නේ නැති ශාක වල වර්ධනය ඇති කර ගන්න පුළුවන්. ඊළඟ කෙටි කාලෙකින් පළදා ලබා දෙන ශාක හදා ගන්න පුළුවන්. ඊළඟට එකම ගති ලක්ෂණ තියෙන නේ ගති ලක්ෂණ නොනැසී පවත්වන විදියට මව් ශාකයේ ගති ලක්ෂණ දුහිතෘ ශාකයේ එන පරිදි ශාක බිහි කර ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට අහනවා පටක රෝපණය කියන්නේ මොකද්ද? ශාකයකින් ලබාගත් කුඩා වර්ග ශාකයකින් ලබාගත් ඕනෑම ජීවි වර්ගයක කොටසක් මාධ්‍යක සිටුවා සත්වයේ රෝපණ මාධ්‍ය තුළ වගා කර මාතෘ ශාකයට ප්‍රවේණික සරසම නවශක් බිහි කර ගැනීම. හරිද? ශාකයක වර්ධනය වෙන කොටසක්. හරිද? විශේෂ රෝපණ මාධ්‍යක තුල තැම්පත් කරලා එයාගෙන් පැල විශාල ප්‍රමාණයක් ලබා ගන්න එක තමයි අපි කියන්නේ පටක රෝපණය කියලා. හරි. ඊළඟට පරපරාගණය කියන්නේ මොකද්ද? පුෂ්පයක පරිණත පුෂ්පයක පරිණත පරිණත පරාගය ශාකයෙන් වූ විශේෂ වෙනස් ශාකයක වෙනත් ශාකයක කලංකය මත තැන්පත් වීමේ ක්‍රියාවලිය. ඔව්. පුෂ්පයක පරිණත පරාගය ශාකයේම නැත්නම් වෙනස් ශාකයක පුෂ්පයක කලංක මත තැන්පත් වීම. ඒ කියන්නේ පුෂ්පයක පරිණත පරාග. එම වර්ගයේම එම ශාකයෙන් පුෂ්පයක් මත හෝ පුෂ්පයක කලංක මත හෝ එම වර්ගයේ වෙනස් ශාකයක පුෂ්පයක කලංක මත තැන්පත් වීම. හරි එම වර්ගය කියන එක එනවා. එතකොට පරපරාගණයේ සිදු කිරීමේ ශාක දක්වන අනුවර්තන මොනවද? පුෂ්ප හට ගැනීම පරිණති යෝධ බාධකතාව ඔව්. හට ගැනීම බාහිරවර්ති රේණු අසම පරිණිතය ඊළඟට යෝග බාධකතාව ස්වයන්දතාව තමයි මම කියව නැති එකක් තියෙනවද? ඒක ලිංගික පුෂ්ප හට ගැනීම. හරි. මෙන්න මේවා තමයි ඒකට උදාහරණ. සුළඟ මගින් ව්‍යාප්ත වීමට පළහා බීජ දරන අනුවර්තන දෙකක් හරි. දැන් එතකොට අපිට දැන් තියෙන රසායන විද්‍යාව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි ලබන ඒ කියන්නේ අපි ඊළඟ දවසේ කවද්ද බ්‍රහස්පතින්ද නේද? ඊළඟ බ්‍රහස්පතින්ද අපි රසායන විද්‍යාව ප්‍රශ්න දෙකේ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරනවා. ඊළඟ දවසේ ඉරිදා භෞතික විද්‍යාව ප්‍රශ්න දෙක සාකච්ඡා කරනවා. කොහොමත් මේ දුන්න ප්‍රශ්න පත්‍ර එකක්වත් අතහරින්නේ නැහැ. සාකච්ඡා කරනවා දිගින් දිගටම සාකච්ඡා කරනවා. එකක්වත් අතහරින්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හරිද? හරි. එහෙනම් අද අපි අද දවසේ පාඩම පටන් ගමු. 7:58 වෙලාව. හරි. ඔක දිගටම මොහොම. ඊළඟ දැන් වැඩි මේ අපි දැන් ලබන ඒ කියන්නේ දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ ඉඳන් අපි පන්ති පටන් ගන්නවා. දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ ඉඳන් අපි පන්ති පටන් ගන්නවා. එතකොට සුදේශ ඉන්නවද පන්තියේ? ඉන්නවද? alright. පැල්ලත්ත කවියේ විද්‍යාපන්ති ආපු අය මේ WhatsApp වලින් සුදේශ පස්සෙලාට කන්ටැක්ට් කරගන්න දැන් එපා. මම යාට පොඩි පණිවිඩයක් කිව්වා පන්තිය ගැන. පන්තිය තියෙන දවස පොඩ්ඩක් වෙලාව පොඩ්ඩක් වෙනස් කරගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඒ ගැන කිව්වා පොඩ්ඩක් යත් එක්ක ඒක කතා කරගන්න. බුත්තල කවිය සාමාන්‍ය පරිදිම තියෙනවා පන්තියේ විදියටම. එතකොට දෙසැම්බර් මාසේ මුල පන්තිය පටන් ගත්තට පස්සේ අපි ඔන්ලයින් ක්ලාස් දෙකක් යනවා දැන් බ්‍රහස්පතින්දා සහ ඉරිදා. එතකොට එතනින් එහාට ක්ලාස් පටන් ගත්තට පස්සේ ওই දවස් දෙකකින් එකයි අපි පන්ති කරන්නේ. හරිද? දවස් දෙකයි අපි ඔක දවස් දෙකෙන් එකයි අපි කරන්නේ. හරි? දවස් දෙකෙන් එකයි කරන්නේ.
ඒක මම ඉස්සරහට දැනුම් දෙන්නම් මොන දවසේද කරන්න කියලා. එතකොට මට ළමෙක් කවුරු හරි කියලා තිබුණා මැසේජ් එකක් දාලා තිබ්බා ඉරිදා ක්ලාස් එක 7ට නැතුව 7:00ට පටන් ගමු කියලා. මොකද්ද මෙයාගේ මේ ජනකගේ ගණන් පන්ති 6:00ට ඉවර වෙන්නේ. එතකොට ගෙදර ගිහිල්ලා පන්තියට ඉන්න වෙලාව මදි නිසා 7ට පටන් ගත්තොත් එන්න අමාරුයි. මම හිතන්නේ එහෙම ගොඩක් අය මේ ප්‍රශ්නේ ඇති. එමුත් එතන ඉරිදා කළොත් පොඩ්ඩක් පස්සට දාලා එහෙම කරගෙන යන්න. හරිද? එහෙම ගැටලු තියෙන කට්ටිය මැසේජ් එකක් දාන්න. මට හැමෝගෙම ගැටලු වලට විසඳුම් දෙන්න බැරි වෙයි. හරිද? දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ ඉඳන්. හරිද? දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ ඉඳන් ඔයාලට සාමාන්‍ය පරිදි හෝල් ක්ලාස් එක පටන් ගන්නවා. එතකොට හෝල් ක්ලාස් එකට එන්න කැමති අය හෝල් ක්ලාස් එකට එන්න. ඔන්ලයින් ක්ලාස් එකේ විතරක් ඉන්න කැමති අය ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න. දෙකටම එන්න කැමති අය දෙකේම හිටියන මට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ පාන්ති කරන දවසට ටියුට් එක අරන් යන්න. ඒක අමතක කරන්න එපා. හරිද? හැමදාම ටියුට් දෙන්නේ නැහැ. පන්ති කරන දවසට මම ටියුට් එක අරන් එනවා. පන්තියට ඇවිල්ලා ටියුට් එක අරගෙන ගෙදර ගියාට ප්‍රශ්නයක් නැහැ. මම ඔන්ලයින් එකට එන්නේ කියලා. ඒක කවුරුත් කරන්නේ. අපි නම් බලමු අලුත් පාඩම 18 වෙනි පාඩම කාර්ය ශක්තිය හා ජවය. කාර්ය ශක්තිය හා ජවය. හරිද? කාර්යය කියන්නේ මොකද්ද? ශක්තිය කියන්නේ මොකද්ද? ජවය කියන්නේ මොකද්ද කියන එක ඕන. කාර්ය ශක්තිය ජවය. හරි. මට කියන්නකෝ ශක්තිය කියන්නේ මොකද්ද? පොඩි කාලේ. පොඩි කාලේ නම් දන්නවා. ශක්තිය කියන්නේ මොකද්ද? කිසියම් බලයක් ශක්තිය ශක්තිය. අපි මෙහෙම ගමු. මෙහෙම ගමු. දැන් අපි හිතමු මෙතන මේ පොළොවට තියෙනවා ලොකු ගල් ගෙඩියක්. මේ ලොකු ගලක් තියෙනවා. පොළොවට මේ ලොකු ගලක් තියෙනවා. සාමාන්‍ය ගලක්. හරි? සාමාන්‍ය ප්‍රාණ ටිකක් ලොකු ගලක්. අපි මත තිබ්බම මේ මත තියන්න පුළුවන් මට්ටමේ උස තියෙන ගලක් තියෙනවා. හරි? පුද්ගලයෙකුට කියනවා පඩියක් දෙන්නම් මගේ කවුරුද කියන පුද්ගලයාට පඩියක් දෙන්නම් මම ඔයාලට මේකට. ඔයා මේක අර වත්තේ කොනට ගිහලා තල්ලු කරලා දාන්න. මේ ගල පෙරලගෙන ගිහලා වත්තේ කොනට දාන්න කියලා කියනවා. වත්තේ කොනට ගිහලා දාන්න කියලා කියනවා මේ පුද්ගලයාට. මෙයා උදේ ඉඳන් හරිද? මෙයා උදේ ඉඳන් මේක මාර ගේමක් දීලා තල්ලු කරනවා. හරිද? මෙයා මාර ගේමක් දීලා මේක තල්ලු කරනවා. උදේ ඉඳන් මේක තල්ලු කරනවා මේක පොඩ්ඩක්වත් අඟලක්වත් හෙල්ලෙන්නේ නැහැ. හවස ගෙදර වත්තේ අයිතිකාරය එනවා. ඇවිල්ලා බලද්දි මේක දාඩිය පෙරාගෙන හති දාගෙන මෙතන ගල යට ගල ළඟ ඉඳගෙන ඉන්නවා දැන් මේක. හරිද? මේක දැන් මෙතෙන්ට එනකොට ගෙදර වත්තේ අයිතිකාරයෙක්දී මේක මොකද කරන්නේ? මේක මෙතන ඉන්නවා නේ. මේ ඉන්නවා මෙතන. කටත් ඇද කරගෙන ඔතනලා ඉඳගෙන ඉන්නවා. ඔතන අවුල් ඉතින්. හරිද? දැන් එතකොට මෙයා ඇවිල්ලා කියනවා මහත්තයා මම දවස් පුරාම වැඩ කරා. දැන් මෙයාගේ පඩිය දෙන්න කියලා කියනවා. මෙයාට පඩිය දෙන්න පුළුවන්ද? බෑ. මෙයාට පඩිය දෙන්න බෑ. ඇයි බැරි පඩිය දෙන්න බැරි? තල්ලු කරලා නේ. තල්ලු කරලා නෑනේ. මේක තල්ලු කරලා නෑ. ඒ කියන්නේ මෙයා මේකට ශක්තිය මෙයාට මේ ශක්තියක් යෙදෙව්වට මෙයා වැඩක් කරලා නැහැ. ඒ කියන්නේ මෙයාට වැඩේ කරන්න තරම් මෙයාගේ ඇඟේ මොනවද නැත්තේ? ශක්තිය. මෙයාගේ ඇඟේ ශක්තිය නැහැ. එහෙනම් ශක්තිය නැත්නම් වැඩක් කරන්න පුළුවන්ද? බෑ. ශක්තිය නැත්නම් වැඩක් කරන්න බෑ. හරි? ශක්තිය නැත්නම් වැඩක් කරන්න බෑ. හරි. එහෙනම් යම්කිසි කාර්යයක් කරන්න මෙයාට හැකියාව දැන් මේක මේ ගල පෙරලනවා කියන කාර්යය කරන්න මෙයාට හැකියාව තිබුණා නම් ඒ කියන්නේ මෙයාට ඒකට අවශ්‍ය ශක්තිය තියෙනවා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. මේ ගල පෙරලන්න මෙයාට හැකියාව තිබුණා නම් මෙයාට මේ ගල පෙරලීම සඳහා අවශ්‍ය ශක්තිය තියෙනවා. එහෙනම් අපිට මොකද්ද මේකෙන් කියන්න පුළුවන්? ශක්තිය කියන්නේ මොකද්ද? මේ කාර්ය කරන්න මෙයාට හැකියාව. හරි? කාර්ය කිරීමේ හැකියාව තමයි අපි කියන්නේ එහෙනම් ශක්තිය කියලා. කාර්ය කිරීමේ හැකියාව මෙයාට නැහැ. ඒ නිසා අපි කියනවා මෙයාට ශක්තිය නැහැ. එක ශක්තිය අඩුයි. එහෙනම් ශක්තිය කියන්නේ මොකද්ද? කාර්ය කිරීමේ හැකියාව. කාර්ය කිරීමේ හැකියාව. ශක්තිය කියලා කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. හරි දැන් බලමු කාර්ය කියන්නේ මොකද්ද? කාර්ය. දැන් ඔන්න වෙන පුද්ගලයෙකුට පහුදා දෙනවා වැඩි. අපි මේ ගල පෙරලන්න ඕනේ අඩි 100ක් දුරට. අඩි 100ක් දුරට මේ ගල පෙරලන්න ඕනේ.
හරිද? මෙයා අඩි 20ක් දුරට මේක අරන් ගිහලා තියෙනවා. මෙයා අඩි 20ක් දුරට මේක අරන් ගියා. හරිද? ඔන්න පළවෙනි පුද්ගලයා මේක අඩි 20ක් දුරට අරන් ගියා. අඩි 100ක් පෙරලන්න ඕන එක පළවෙනි පුද්ගලයා අඩි 20යි. පව මෙයා ඊට පස්සේ මොකද කරන්නේ? අය පඩි දීලා ආයන්න ඔයා එන්න ඕනේ නැහැ කියලා යවනවා. දෙවෙනි පුද්ගලයා කියනවා ඊළඟ දවසේ එයා මේක අරන් යනවා. එයා මේක අරන් යනවා අඩි 30ක් දුරට. ඌත් හරියන්නේ නැහැ. තුන්වෙනි පුද්ගලයා කියනවා තුන්වෙනි දවසේ මෙයා අරන් යනවා අඩි 50ක් දුරට කොහොම හරි වැඩේ ගොඩා. අඩි 30 හරියන්නේ. ඒකට මට කියන්නකෝ වැඩිම කාර්යයක් කරේ කවුද මෙතන? තුන්වෙනි පුද්ගලයා. තුන්වෙනි එක්කෙනා. හරිද? එතකොට බලන්නකෝ මෙන්න පළවෙනි එක්කෙනා නිසා අඩි 20ක් දුර මේක චලනය වුණා. දෙවෙනි එක්කෙනා නිසා අඩි 30ක් දුර මේක චලනය වුණා. තුන්වෙනි එක්කෙනා නිසා අඩි 50ක් දුර චලනය වුණා. කවුද වැඩිම කාර්යයක් කරලා තියෙන්නේ? තුන්වෙනි එක්කෙනා. වැඩිම කාර්යයක් කරලා තියෙන්නේ කවුද? පළවෙනි එක්කෙනා. අපි මෙයාගේ මේ කාර්යය හරි මෙයා මේ සිදු කරපු කාර්යය අපි ගණනය කරේ මොන පදනමෙන්ද? මොකද්ද අපි ඒකට අඩු වැඩි. තල්ලු කරපු නේද? තල්ලු කරපු දුර වැඩි නම් අපි කියනවා කාර්යය වැඩි. තල්ලු කරපු දුර අඩුයි නම් අපි කියනවා කාර්යය මොකක් කියලාද? අඩුයි. එහෙනම් මේ කාර්යය කියන එක ඩිපෙන්ඩ් වෙන එක කාර්යය කියන එක රඳා පවතිනවා. හරි? කාර්ය කියන එක රඳා පවතිනවා වස්තුව චලනය වෙච්ච දුර අනුව. විදිහට කියනවා නම් කාර්යය කියන එක මේ වස්තුව බලයක් යොදවීම නිසා වස්තුව චලනය වූ දුර එහෙම නැත්නම් වස්තුවක සිදු වූ විස්ථාපනය අනුව ඒක තීරණය වෙනවා. බලයක් යෙදීම නිසා වස්තුවක් සිදු කළ විස්ථාපනය වැඩි නම් අපි කියනවා කාර්යය වැඩි. බලයක් යෙදීම නිසා වස්තුව සිදු කළ විස්ථාපනය අඩුයි නම් අපි කියනවා කාර්යය අඩුයි. හරි? බලයක් යෙදීම නිසා වස්තුව සිදු කළ විස්ථාපනය වැඩි නම් කාර්යය වැඩි. හරි? වස්තුව සිදු කළ විස්ථාපනය අඩුයි නම් කාර්යය අඩුයි කියලා අපි කියනවා. හරි? එතකොට එහෙනම් අපිට කාර්ය සඳහා අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ එක එක වල්පල් මැසේජ් දාන්න එපා. අපරාධි උගන්වන එක නතර කරලා මම ඒක බලන්න. හරිද? අපි කියනවා කාර්ය කියන්නේ මොකක්ද? වස්තුවක් මත යොදන බලයක් යටතේ කිසියම් වස්තුවක් පිහිටීම එහෙම නැත්නම් එයාගේ හැඩේ වෙනසක් සිදු වුණා නම්. හරිද? අපි කියනවා ඒ බලය නිසා කාර්යයක් සිදු වුණා කියලා. වස්තුවක් මත යොදන බලය නිසා ඒ වස්තුවේ පිහිටීමේ වෙනසක් සිදු වුණා නම් එක්කෝ ඒ වස්තුවේ හැඩේ වෙනසක් අපි යකඩ කම්බියක් මෙහෙම නැමුවා. හැඩේ වෙනස් වුණා. අන්න කාර්යයක් සිදු වුණා. හරිද? ඒක කාර්යයක් සිදු වුණා. හරිද? ඇයි නෙතුස විනාඩි දෙකකට ඉන්ටර්වල් එකක් ඕනේ? ඔයාලා টয়ලට් යන්න ඕන නම් ගිහින් එන්න. ඉන්ටර්වල් ඉල්ලන්න මේක මේ අර හෝල් ක්ලාස් එකක් නෙමෙයිනේ. හරි. එහෙනම් ඔන්න දැන් තේරුණාද කියන්නේ කාර්ය කියන එක? අනවශ්‍ය මැසේජ් දානවා ඒක ඕෆ් කරනවා දැන් හරි. කාර්ය කියන්නේ මොකක්ද? වස්තුවක් මත බලයක් යෙදීම නිසා ඒ වස්තුවේ පිහිටීම වෙනසක් වුණා නම් එහෙම නැත්නම් ඒගේ හැඩේ වෙනසක් වුණා නම් අපි කියන මේ වෙලාවේදී මේක කාර්යයක් සිදු වුණා කියලා. ඉතින් කාර්ය සඳහා ශක්තිය තියෙන්න ඕන. හරි? කාර්ය සඳහා ශක්තියක් තියෙන්න ඕන. එතකොට මේ කාර්ය කියන එක කාර්ය කියන්නේ වැඩක්නේ වැඩ. සිංහලෙන් අපි කියන්නේ වැඩ. අපේ භාෂාවෙන් වැඩ. ඒකේ විද්‍යාවෙන් කියන්නේ කාර්ය. ඒකට කියනවා work කියලා. work. ඒ නිසා අපි දානවා W කියලා. W සමාන වෙනවා. යම් කිසි බලයක් යටතේනේ මේක වෙන්නේ නේ. එහෙනම් මෙන්න බලය. එතකොට PT වෙනසක් වෙනවානේ. ඒ කියන්නේ විස්ථාපනය. S. හරිද? එහෙනම් W සමානයි Fs. කාර්ය සමානයි බලය ගුණ කිරීම විස්ථාපනය. කාර්ය සමානයි බලය ගුණ කිරීම විස්ථාපනය. එතකොට මේ කාර්යයේ ඒකකයක් තියෙනවා. කාර්යයේ ඒකකයක් තියෙනවා. බලමු මොකද්ද කාර්ය ඒකකය කියලා. දැන් මතකද බලයමයින් මොනවාගෙන්ද? කියන්නේ මම බලයමයින් මොනවාගෙන්ද? නිව්ටන් වලින්. කාලයමයින් මොනවාගෙන්ද? තත්තර වලින්. නේ? කාලයමයින් තප්පර වලින්. හරිද? හරිද? කාලයමයින් තප්පර වලින්. ඔව් කාලයනේ සෝරි. මේ වෙන කතාවක් මේක. මෙතන විස්ථාපනය සෝරි බලයමනින්නේ නිව්ටන් වලින් මේක විස්ථාපනය. විස්ථාපනයමයින්නේ මීටර වලින්.
එතකොට කාර්ය ඒකක එනවා මොකද්ද? n අකුරයි m අකුරයි. මේ මොනවද මේ කියන්නේ? නිව්ටන් මීටර. හරි. නිව්ටනේට මීටර නෙමෙයි නිව්ටන් මීටර. හරි. නිව්ටන් මීටර මේක අපි ජූල් කියලා කියනවා. මේක අපි ජූල් කියලා හඳුන්වනවා. නිව්ටන් මීටර කියන එක ජූල් කියලා අපි හඳුන්වනවා මතක තියාගන්න. හරිද? එහෙනම් කාර්ය හොයන්නේ අපි බලය ගුණ කරනවා විස්ථාපනයේ බලයමයි නිව්ටන් වලින් විස්ථාපනයේ මීටර වලින්. හරි? ඒකෙන් කියන්නේ දැන් බලය කියන එක කිලෝග්‍රෑම් වලින් දාන්නේ නැහැ. විස්ථාපනය කියන එක කිලෝමීටර සෙන්ටිමීටර දාන්නේ නැහැ. විස්ථාපනයට මීටරම ආදේශ කරනවා. ඒකකේ වෙනස් වෙනා නම් ඒකක පරිවර්තනයක් කරලා මීටර වලට හදා ගන්නවා. ඊට පස්සේ එනවා ඒකකේ මොකද්ද නිව්ටන් මීටර එහෙම නැත්නම් අපි ජූල් කියලා මේක හඳුන්වනවා. හරි. අපි ඉක්මනට ඔය ටික ලියාගමු. ලියාගෙන ගණන් කීපයක් හදමු. හරිද? චුට්ටි පාඩමක් වුණාට මේකේ වැඩ ගොඩක් තියෙනවානේ. හරි? පාඩම චුට්ටි වුණාට වැඩ ගොඩක් තියෙනවා. නේ? ඔයාලා දන්නවනේ. චුට්ටි කෑලිලින් කරන්න පුළුවන් වැඩ කෑලි ගොඩක් තියෙනවා කියලා. හරි? ඒ වගේ තමයි මේකෙත් එහෙම නැහැ. චුට්ටි වුණාට වැඩ ලොකුයි. හරිද? ලියන්න ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් ලියමු ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් ලියමු. right. එයන්න කිසියම් වස්තුවක් නිව්ටන් 8ක බලයක් යටතේ කිසියම් වස්තුවක් නිව්ටන් 8ක බලයක් යටතේ මීටර 12ක දුරක් මීටර 12ක දුරක් සර් ආයෙ මුලින්දලා කියන්නේ චුට්ටක්. බෑ ආයෙ කියන්න බෑ. මීටර 12ක දුරක් චලනය වූයේ නම් මීටර 12ක දුරක් චලනය වූයේ නම් සිදු කළ කාර්යය සොයන්න. අනේ සර් ලියා ගන්න බැරි වුණා. හරි. අනේ සර් කිව්වකෝ. ඔව් සර් එකපාරක් කියන්න. ඒත් ලියා ගන්න බැරි නේද? පොඩ්ඩක් ඉන්න කියන එකයි තියෙන්නේ. කිසියම් වස්තුවක් නිව්ටන් 8ක බලයක් යටතේ මීටර 12ක දුරක් චලනය වූයේ නම් සිදු කාර්ය සොයන්න. සමහර උත්තර දානවා. හරි. සිදු කාර්ය සොයන්න. right. කියන බාන උත්තර නිව්ටන් මීටර 96 ජූල් 96යි. ඔව් නිව්ටන් මීටර 96යි. දැන් නිව්ටන් මීටර 96 කිව්වම හරිද? නිව්ටන් මීටර 96ක් කියලා කිව්වම ඔක නිකම්ම නිව්ටන් මීටර 96 කියලා ලිව්වත් ලකුණු දෙන්නේ නැහැ. හරිද? ඔක නිකන් නිව්ටන් මීටර 96 කියලා කිව්වට ලකුණු දෙන්නේ නැහැ. ඔකට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ගාන හදනකොට සමීකරණය දාලා සමීකරණයට ආදේශ කරලා අවසානයේ උත්තරය අරන් තියෙන්න ඕනේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. ඔන්න මතක තියාගන්න. සමීකරණය තමයි W සමානයි Fs. හරිද? එතකොට F කියන්නේ නිව්ටන් 8යි. ඒකක සමග ආදේශය අනිවාර්යයි. හරි? වැඩි කරන්න ඕනේ. දුර තියෙනවා මීටර 12යි. මේක ඊට පස්සේ වෙන සමානයි නිව්ටන් මීටර 96යි. නිව්ටන් මීටර 96යි. නිව්ටන් මීටර 96යි. හරිද?
මොනවද දාලා තියෙන්නේ chat එකේ? හරි. දැන් තව ප්‍රශ්නයක් මම දෙනවා. තවත් ප්‍රශ්නයක් මම දෙනවා. ඔයාගෙන් ප්‍රශ්න තමයි දෙන්න වෙන්නේ නේද? වෙන මොනවද දෙන්නද? අපි ගමු මෙහෙම. ලී කොටයක ලී කොටයක් පෙරලීමට ලී කොටයක් පෙරලීමට ලී කොටයක් පෙරලීමට ලී කොටයක් පෙරලීමට නිව්ටන් 1200ක බලයක් අවශ්‍ය වෙයි. නිව්ටන් 1200ක බලයක් අවශ්‍ය වෙයි. නිව්ටන් 1200ක බලයක් අවශ්‍ය වෙයි. එය මීටර 200ක් දුර රැගෙන යාමේදී සිදු කළ කාර්යය කොපමණද? බලය නිව්ටන් 1200 කියලා කියනවා. විස්ථාපනය මීටර 200යි කියනවා. නම් කාර්යය හොයන්න ඕනේ. සමීකරණ ලියුවා ඉක්මනට හෙව්වා. ඔව් කීයද? 2,40,000 නිව්ටන්. නිව්ටන් මීටර 2,40,000යි. ජූල් 2,40,000යි. ජූල් 2,40,000. ජූල් 2,40,000යි. 2,40,000. 2,40,000 sir. දැන් මෙතන අනිවාර්යෙන් W සමානයි Fs කියන එක ලියන්න ඕනේ. හරිද? එතකොට F කියන්නේ නිව්ටන් 1200 වැඩි කරනවා. S කියන්නේ මීටර 200යි. ඔව්. 2,40,000යි නිව්ටන් මීටර. මේක මාත්‍රේ ජූල් දාලා ලියන්න බැරිද? ජූල් දාලා ලියන්න පුළුවන්. මේකම ජූල් දාලා ලියන්න පුළුවන්. 2,40,000යි ජූල්. ඕකම අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. කොහොමද? 1000න් බෙදනවා. 240යි කිලෝ ජූල්. දැක්ක 240යි කිලෝ ජූල්. අපිට එහෙම ලියන්නත් පුළුවන්. ජූල් දාගත්තට පස්සේ ඒක 1000න් බෙදලා 240යි කිලෝ ජූල් කියලා ලියන්න පුළුවන්. ඒවත් ලියාගන්න. ඒවත් ලියන්නේ. එතකොට කාර්යය කියන්නේ හරිද? කාර්යමයි ජූල් වලින්. ඒකට ශක්තිය කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. ශක්තිය කියලා කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. එහෙනම් ශක්තියමයි ඒකකයක් මොකද්ද? එහෙනම් ශක්තියමයි ඒකකයක් මොකද්ද? එහෙනම් අනිවාර්යෙන් ශක්තියමයි ඒකකයක් මොකද්ද වෙන්නේ? ජූල්ම තමයි. කාර්යයේ මේ කියන්නේ මොකද්ද? ශක්තිය කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. කාර්යමයි ජූල් වලින් නම් එහෙනම් ශක්තියමයි ජූල් වලින්ම තමයි. හරිද? ඔයාලගෙන් ශක්ති වර්ග මොනවද?
චාලක ශක්තිය, විභව ශක්තිය, ආලෝක ශක්තිය, විද්‍යුත් ශක්තිය, චුම්බක ශක්තිය, ധ്വനി ශක්තිය. එහෙනම් අපි ඒක ඉක්මන ලියාගමු. උදාහරණ ලියන්න ඔයාලා. උදාහරණ ලියන්න කණියෙන්. ශක්තිය කියන්නේ මොකක්ද කියලා ලියාගන්න ඉක්මන. හරි සර්. ඉවරයි. හරි සර්. තව ඉන්නවද? උදාහරණ ලියන්න. හරි සර්. ඉවරයි සර්. හොඳයි. එක්කෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක් කිලෝ ජූල් කියලා ලියනවා වගේ කිලෝ නිව්ටන් මීටර කියලා ලියන්න පුළුවන්ද කියලා. නෑ අපි එහෙම ලියන්නේ නැහැ. හරිද? නිව්ටන් මීටර වල කිලෝ නිව්ටන් මීටර කියලා අපි ලියන්නේ නැහැ. ඒක ලියන්න බැරි කමක් නැහැ. ඒකට අපි එහෙම ලියන්නේ නැහැ ඒක. ඒක එහෙම ලියන එක සම්මතයක් නෙමෙයි. මොකද නිව්ටන් මීටර වලින් ලියනවා නිව්ටන් මීටර විතරයි. හරි ඒක කිලෝ නිව්ටන් මීටර මිලි නිව්ටන් මීටර ඒ වගේ එහෙම අපි ලියන්නේ නැහැ. හරි? ඒවා මොකද සම්මත ඒකකනේ. ඒවා වෙනස් කරන්නේ නැහැ. සම්මත ඒකක ඒවා වෙනස් කරන්නේ නැහැ මේ විදිහට. එහෙම තියෙනවා. හැබැයි මේක මේ ජූල් කියන එක අපිට ලියන්න පුළුවන් කිලෝ ජූල් කියලා. ලියන්නත් එපා. හරි? හරි. දැන් එහෙනම් බලමු අපි චාලක ශක්තිය කියන්නේ මොකක්ද කියලා. චාලක ශක්තිය. චාලක ශක්තිය කියන්නේ ඇත්තටම චලනය වන වස්තුවක් තුල තියෙන ශක්තිය තමයි අපි චාලක ශක්තිය කියලා කියන්නේ. ඒ කියන්නේ චලනය යන වස්තුවක් තුල චාලක ශක්තිය තියෙනවා. ඒ නිසා තමයි වස්තුව චලනය වෙන්නේ. එහෙම නැත්නම් වස්තුව චලනය වීම සඳහා බලපාන හේතු වන ශක්තියට අපි කියනවා චාලක ශක්තිය කියලා. එතකොට ඉංග්‍රීසියෙන් කියන්නේ අපි kinetic energy. ශක්තියට අපි කියනවා energy කියලා නේ. ශක්තියට අපි කියනවා energy කියලා. එතකොට චාලක ශක්තියට කියන අපි kinetic energy. එතකොට ශක්තිය දානවා E කියලා. චාලක ශක්තිය දානවා EK කියලා. හරිද? EK. EK නෙමෙයි හරි EK. මේ කියන්නේ kinetic energy. චාලක ශක්තිය. චාලක ශක්තිය සඳහා සමීකරණයක් තියෙනවා මතක තියාගන්න. භාගයයි mv වර්ග. ඉතින් ඕක ආපෙට දැන් හොයන්න ඕනේ නැහැ. ඇයි v වර්ග ආයේ කොහොමද m ආවේ කොහොමද මේක භාගය උනේ හොයන්න එපා. හරිද? මේක කොහොම හරි භාගයක් එක තමයි ආවේ. හරි? ඒක හොයන්න යන්න එපා. ඒක හොයන්න පුළුවන් A level math කරද්දි. A level math කරද්දි මේ භාගය ආපු විදිහ කියලා දෙයක්. හරිද? ඒ නිසා දැන් ඔක හොයන්න යන්න එපා. හරි? මාන විශ්ලේෂණය කියලා කොටසක් එනවා. ඕකදී ඔය ඔක්කොම ඔප්පු කරලා පෙන්නනවා මේ භාගය ආවේ කොහෙන්ද කියලා. A level physics වලදී කියලා දෙනවා. ඒ නිසා ඒක අවුලක් නැහැ. ඒක එතකොට ඉගෙන ගන්න දැන් ඕනේ නැහැ. භාගය කියන එක සංඛ්‍යාවක්. m කියන්නේ ස්කන්ධය. m කියන්නේ ස්කන්ධය. ස්කන්ධය v කියන්නේ ප්‍රවේගය. v කියන්නේ ප්‍රවේගය. හරිද? චාලක ශක්තිය සොයන සූත්‍රය තමයි භාගය m වර්ගය. m කියන්නේ ස්කන්ධය ප්‍රවේගය. ස්කන්ධය ගන්න කිලෝග්‍රෑම් වලින්. හොඳට මතක තියාගන්න ස්කන්ධය සම්මත එකකයේ කිලෝග්‍රෑම් ප්‍රවේගය m කියන එක මේක පැය කිලෝමීටර එහෙම දුරට හරියන්නේ නැහැ. හරි මේක මිලිග්‍රෑම් ග්‍රෑම් වලින් දුරට හරියන්නේ නැහැ. මේක ටෝන් වලින් දුරට හරියන්නේ නැහැ. ඒක කිලෝග්‍රෑම් කරගන්න ඕනේ. පැය කිලෝමීටරෙන් තප්පරේ මීටර බවට පත් කර ගැනීම අනිවාර්යයි. හරිද? නෝක තමයි අපි කියන්නේ චාලක ශක්ති සමීකරණය. හරි එහෙනම් අපි ඔතන චාලක ශක්තිය මම කියන්න ලියා ගන්න. හරි? චාලක ශක්තිය EK කියන එක ලියා ගන්න. වස්තුවක චලනය නිසා
වස්තුවක චලනය නිසා එම වස්තුව සතු ශක්තිය වස්තුවක චලනය නිසා එම වස්තුව සතු ශක්තිය චාලක ශක්තිය ලෙස හඳුන්වයි. චාලක ශක්තියේ සමීකරණය තමයි මේවා ලියන්න එපා. EK සමානයි භාගය MV වර්ගය. මෙතන චාලක ශක්තිය හිස්තැනක් සමීකරණය ලැබෙයි කියලා තියෙනවනේ. ඒ හිස්තැනට දාගන්න EK සමානයි භාගයයි MV වර්ගය. මේක ලියන්න. එතකොට M කියන්නේ ස්කන්ධය. හරි. M කියන්නේ ස්කන්ධය එන්නේ kg වරහන් තුල දාන්න kg කියලා. V කියන්නේ ප්‍රවේගයට වරහන් තුල දාන්න ms ඍණ 1. හරි. kg ms ඍණ 1. චාලක ශක්තිය ඒකකය. ශක්තියනේ. ඕනම ශක්තියක්. චාලක ශක්තිය ඒකකය මොකද්ද? ජූල්. වරහන් තුල කැපිටල් J. ජූල්. වරහන් තුල කැපිටල් J. හරි සර්. right. එහෙනම් අපි දාමු මෙතන පොඩි ගැටලුවක් දාමු. හරි. ලියන්න ප්‍රශ්නයක්. පොත අරන් ලියන්න ප්‍රශ්නයක්. ස්කන්ධය කිලෝග්‍රෑම් 8ක් වන වස්තුවක්. 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 පහයි ms ඍණ එකක ප්‍රවේගයෙන් චලනය වේ. 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 මේ චාලක ශක්තිය සොයන්න. සුලංජලි කියනවා ජූල් 20යි. පළමයි කියලා. අමයා කියන 20යි කියලා. හරි මෙතෙන් ගන්නවා සමීකරණ අනිවාර්යෙන් ලියන්න ඕනේ. ජූල් 40 කියන අය ඉන්නවා. 20 25 කියන අය ඉන්නවා. ජූල් 100 එක උත්තර එනවා. ඔව් බලන්න. ජූල් 20යි. හරි. අපි මේකෙදි දාන්න සමීකරණය අනිවාර්යයෙන් ලියන්නේ E k සමානයි භාගයයි mv වර්ගය. භාගය මට පුරුදු භාගය කියලා. එක දෙකෙන් එකයි mv වර්ගය. හරි. එතකොට මේ සමීකරණ ලියන්න ඕනේ. අනිවාර්යෙන් විභාගයේදී මේ සමීකරණය කියලා ලියන නිවැරදි ආදේශයට ඒකක සමග නිවැරදි ආදේශයට ලකුණු එකක් ලැබෙනවා. හරි. දෙකෙන් එකයි වැඩි කිරීම m කියන්නේ ස්කන්ධය කොච්චරද? කිලෝග්‍රෑම් 8යි නේ. 8යි. කිලෝග්‍රෑම් 8 වැඩි කිරීම v වර්ගය. v කියන්නේ 5යි ms ඍණ 1 මෙයාගේ වර්ගය. හරි. දෙකෙන් එක ගුණ කිරීම 8 kg ගුණ කිරීම මෙයාගේ වර්ගය. මෙයා වර්ග කරාම කීයද? 25යි. 25යි. එතකොට 25 m වල වර්ගය m වර්ග s ඍණ 2 වර්ගය s ඍණ 1 වර්ගය s ඍණ 2. ඔන්න ඔහොම එන්නේ. හරි.
ඕමෙන්. එතකොට මේක දැන් සුළු කරන්න ඕන. මෙයාට මෙයා කැපෙනවා 4යි. 4 5 30යි. 4 5 කීයද 30යි. එතකොට එනවා 30යි. ජූල් කියලා දාන්න. ජූල් 30යි. ගොඩක් අය වරද්දගෙන තිබ්බා. මුලින් ජූල් 20ක් දාලා තිබ්බා. ඒ ජූල් 20 දැන් මේ v වර්ගය කියන එක වර්ග කරේ නැහැ. කෙලින්ම 5 දැම්මා. හරි? මේකට මෙයාට වුණා 4යි 4 5 20යි කියලා දැම්මා. අන්න ඒකයි වැරද්ද. සමහර කට්ටිය මොකද කරේ? v වර්ගය කියන්නේ 5 වර්ගය. 5 වර්ගය කියලා මුන් හිතුවේ මොකද්ද? 5 දෙකෙන් වැඩි කරාම 10යි කියලා. ඒ කියන්නේ 5 වර්ගය කියන එකවත් දන්නේ නැහැ. නේ? මෙහෙමයි. ගණිතය බැරි නම් මොකද්ද කරන්න ඕනේ? කෙලින්ම ඉතින් ගණිතය හොඳට ගන්න සර් කෙනෙක් ළඟට යන්න තියෙන්නේ. නේ? ගණිතය හොඳට ගන්න සර් කෙනෙක් ළඟට යන්න තියෙන්නේ. දැන් මට පව ගණිතය කියනවා රංජිත් සර්. හරි මම පොඩි කාලේ පන්ති ගියේ තේ සර්ගේ. හරි. එහෙම නැත්නම් අපේ නාලක බණ්ඩාර සර් ඉන්නවා. එහෙම නැත්නම් ජනක සර් ඉන්නවා. ඉන්නේ කට්ටිය එක කට්ටිය මම වෙන එක හැමෝ එක්කෙනෙක් විතරක් කියන්න බෑ. ඒක ඔක්කොම අඳුන කට්ටිය තරහත් වෙනවා. ඔක්කොම නම් කිව්වා ඉන්නයි. ඉතින් කැමති දැනකට ගිහිල්ලා ඔක් හදාගන්න ඉක්මනට. ගණිතය හදාගන්න නැත්නම් ඒකක් ගන්න වෙන්නේ නැහැ. ගොඩ දාපන්න. මොනවාද? මේ තව ගුරුවරු ඉන්න ඔක්කොම නම් කියන්න කිව්වොත් එහෙම වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. හරි මම මුලින්ම මතක් වෙච්ච කට්ටිය කිව්වේ. ගණිතය අනිවාර්යෙන් කොට දාගන්න. හරි. මෙන්න මේ උත්තරේදී ජූල් 30යි. චාලක ශක්තිය ජූල් 30යි. හරි. වැරදිච්ච අය ඉන්නවනේ. තව එකක් දෙනවා. තව ප්‍රශ්නයක්. කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් සහිත වස්තුවක්. කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් සහිත වස්තුවක්. කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් සහිත වස්තුවක්. තත්පරයට මීටර 12ක ප්‍රවේගයෙන් චලනය වේ. තත්පරයට මීටර 12ක ප්‍රවේගයෙන් චලනය වේ. චාලක ශක්තිය සොයන්න. දැන් කියනවා ජූල් 360යිලු. තීක්ෂණ 360ක් කියනවා. තීන 360යි කියනවා. ඉතික 360යි කියනවා. කාවින්දයා 360යි. ප්‍රමෝදය 360යි. දැන් හොයන්න බෑ. බඩපටස් කරනවා. හරි. බලමු එහෙනම් මම ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි කියලාද කිව්වේ? ඔව් සර්. EK සමානයි භාගය MV වර්ගය. EK සමානයි භාගය MV වර්ගය. එහෙනම් දෙකින් එක ගුණ කිරීම M කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. ගුණ කිරීම V කියන්නේ 12යි ms න එකේ වර්ගය. ඔය ටික කොහොම ලිව්වනම් ආදේශයේ ලකුණ හම්බ වෙනවා. මේ ටික මෙහෙම ලිව්වනම් ආදේශයේ ලකුණ හම්බ වෙනවා. හරිද? ඔය ටික කොහොම ලියලා පැත්තක වෙනම සුළු කරන්න කටු වැඩ කොලේ. මේ පැත්ත මොකද්ද? දෙකෙන් එක ගුණ කිරීම 5 ගුණ කිරීම 12 වැඩි කිරීම 12. 12 වර්ගය කියන්නේ ඔහොම නෙමෙයි. මේ පැත්තක මේක උත්තර පත්‍රය. මේක දැන් උත්තර පත්‍රයේ මේ ටික දැම්මට පස්සේ එතනින් එහාට මෙතන සුළු කිරීම පෙන්වන්න එපා. හරිද? මේ වගේ වෙලාවල මොකද? වැඩේ අනාගතොත් එහෙම අවුල්නේ. හරි? මෙන්න මෙහෙම ලියන්න කොහේද? ඒතකොට කොහොමද එන්නේ? 5 වර දැන් මේක කපන්න බෑ 12 වර 144යි කියලා අපි දානවානේ. දෙකෙන් එක ගුණ කිරීම 5 ගුණ කිරීම 144. මෙයාට එපුවම 72යි නේ. 72යි. නේද? එතකොට 5 වර 2 10යි එකක් ඉතුරුයි. 5 වරක් අද 35 එකයි 36යි. ඔබ උත්තරේ. මෙතෙන් ලියනවා 360යි ජූල්. right very good. කොහොම ලියුමත් මේක ලිව්වා නිවැරදිව ආදේශය දැම්මා කොහේද දැනක සුළු කරා උත්තරේ ලිව්වා. වැඩි හරි. හරි. එහෙනම් මේ සැරේ ඔක්කොම මේක අල්ලගෙන තියෙනවා. ඔක්කොම කට්ටිය දැන් මේක අල්ලගෙන තියෙනවා. හරි. දැන් මෙහෙම දෙයක් තියෙනවා.
අපි බලමු ඊළඟ ශක්ති වර්ගය විභව ශක්තිය. දැන් අපි දන්නවා චාලක ශක්තිය ගැන දන්නවා. ශක්තිය කියන්නේ මොකක්ද කියලා දන්නවා. කාර්ය කිරීමේ හැකියාව ශක්තියමයින ඒකකයක් ජූල් කියලා අපි දන්නවා. හරිද? කාර්ය හොයන්නේ කොහොමද කියලා අපි දන්නවා. දැන් අපි බලමු චාලක ශක්තියෙන් පස්සේ විභව ශක්තිය. විභව ශක්තිය කියන එක ආකාර දෙකයි. හරිද? විභව ශක්තිය ආකාර දෙකක් තියෙනවා. කාටද මතක නම් කියන්නේ විභව ශක්තිය ආකාර දෙක? කාටද මතක නම් කියන්නේ විභව ශක්තිය ආකාර දෙක? හරි මට මෙන්න මේක කියන්නකෝ. ගහක් උඩ තියෙන පොල් ගෙඩියක ගබඩා වෙලා තියෙන මොන ශක්තියද? විභව ශක්තිය. විභව ශක්තිය. විභව ශක්තිය. ඔය පොල් ගෙඩිය බිමට වැටිලා පොළ උඩ තියෙනවා දැන්. පොල් ගෙඩිය ගහ මුල වැටිච්ච පොල් ගෙඩියක් තියෙනවා. ගහ මුල වැටිලා තියෙන පොල් ගෙඩිය. දැන් එයාගේ තියෙන මොන ශක්තියද? කිසිවක් නැහැ. චාලක ශක්තිය තියෙනවා නම් ගහ මුල වැටිච්ච පොල් ගෙඩිය රෝල් වෙලා යන්න ඕනේ කානුවට. හරිද? ගහ මුල වැටිලා එහෙමම තියෙනවා නම් right එතන අපි සලකන්න පුළුවන් අපිට මෙයාට විභව ශක්තියක් නැහැ චාලක ශක්තියක් නැහැ කියලා. ගුවන් යානයක් ආසේ ගමන් කරනවා. එයාට තියෙන ශක්තිය මොකද්ද? චාලක ශක්තිය. චාලක ශක්තිය. චාලක ශක්තිය විතරද? චාලක ශක්තිය සහ විභව විභව ශක්තිය සහ චාලක ශක්තිය. උඩ ඉන්න නිසා එයාට විභව ශක්තියක් තියෙනවා. උඩ ඉන්න නිසා විභව ශක්තියක් තියෙනවා. ගුවන් යානය ගුවන්ගත වීමට පෙර ධාවන පතේ ගමන් කරනවා. මොන ශක්තියද තියෙන්නේ? චාලක ශක්තිය. චාලක ශක්තිය විතරයි තියෙන්නේ. ඒක චාලක ශක්තිය තියෙන්නේ. හරිද? හරි. එතකොට දැන් මේ ඉහළට යන්න දැන් මට කියන්නකෝ මෙහෙම. තට්ටු 5ක ගොඩනැගිල්ලක් තියෙනවා. තට්ටු 5ක ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ලේ වහලේ මත පුද්ගලයෙක් ඉන්නවා. මේ ගොඩනැගිල්ලේ වහලේ මත පුද්ගලයෙක් ඉන්නවා. ඊළඟට මේ ගොඩනැගිල්ලේ මැද තට්ටුවක පුද්ගලයෙක් ඉන්නවා. මේ දෙන්නගේ විභව ශක්තිය දෙන්නගේම සමානයිද වෙනස්ද? වෙනස්. වෙනස්. කාගේ ලෝකෙන් වැඩි? වහලේ උඩ ඉන්නේ. වහලේ උඩම ඉන්න කෙනාගේ. වහලේ උඩම ඉන්න කෙනාගේ විභව ශක්තිය ගොඩාක් වැඩි. වැඩි. පහළ ඉන්න කෙනාගේ විභව ශක්තිය අඩුයි. එහෙනම් මේ විභව ශක්තිය ඉහළට යන්නේ නැ වෙනස් වෙනවා. කවුද මේ විභව ශක්තිය ඇති කරේ? මේ විභව ශක්තිය කවුරු නිසා ඇති වුණාද? ගුරුත්වාකර්ෂණය. right. ඒක ඇති වුණේ ගුරුත්වාකර්ෂණ බලය නිසා. ගුරුත්වාකර්ෂණ බලය නිසා තමයි මේ විභව ශක්තිය ඇති වුණේ. එහෙනම් වස්තුවක පිහිටීමේ වෙනස නිසා එයා තුළ ගබඩා වෙනවා විභව ශක්තිය. වස්තුවක පිහිටීමේ වෙනස නිසා. වස්තුව පොළොව මට්ටමේ තියෙනවා නම් එයාගේ පිහිටීම එකක්. ඉහළ මට්ටමට යනකොට එයාගේ පිහිටීම තවත් වෙනවා. ගොඩාක් ඉහළට යද්දී තවත් වෙනවා. එහෙනම් ඒ පිහිටීම නිසා සිදුවන වෙනස් වීමෙන් එයා තුළ පිහිටීමේ වෙනස් වීම සිදුවීම නිසා මේ වස්තුව තුළ ගබඩා වෙනවා නම් වස්තුව තුළ ගබඩා වෙනවා නම් විභව ශක්තිය. අපි ওই විභව ශක්තියට කියනවා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. හරි වස්තුවක පිහිටීමේ වෙනස නිසා ඒ තුළ ගබඩා වෙනවා නම් යම් විභව ශක්තියක් ඒකට අපි කියනවා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. හරි මට කියන්නකෝ දැන් කැටපෝලයක් අරගෙන එහෙම ඇදගෙන ඉන්නවා ගලක් තියාගෙන. දැන් ඇදපු රබර් පටියක් තියෙන්නේ නේද? මේ ඇදිලා තියෙන තුරු ඒ රබර් පටිය ගබඩාලා තියෙන මොන ශක්තියද? විභව ශක්තිය. විභව ශක්තිය මේක අපි පොඩි කාලේ 7 ඉගෙන ගත්තා. 7 ඉගෙන ගත්තා. හරි 7 වසරේදී. එතකොට රබර් බෑන්ඩ් එකක් ඇදගෙන ඉන්නවා. ගබඩාලා තියෙන මොන ශක්තියද? විභව ශක්තිය. එතකොට අර ඔයාලගේ ඔරලෝසුවල වයින් කරන ඔරලෝසුවල එහෙම නැත්නම් වයින් කරන බෝනික්කන්ගේ මෙන්න මේ වගේ දුන්නක් තියෙනවා. හරිද? වයින් කරනවා කියලා කරන්නේ මොකද්ද? මේ දුන්න මෙහෙම චූටියට ඔතනවා. අත හැරපු ගමන් අනිත් පැත්තට කැරගෙනවා. මේ ඔතන ලද දුන්නක් තුළ ගබඩා වෙලා තියෙන්නේ මොන ශක්තියද? ඔතන ලද දුන්න. විභව ශක්තිය. ඒකත් විභව ශක්තිය. බලන්න රබර් පටිය ඇද්දම එයාගේ හැඩය වෙනස් වුණා. දුන්න එතුවම එයාගේ හැඩය වෙනස් වුණා. තව එකක්. ස්ප්‍රින් එකක් තමයි ස්ප්‍රින් එක. ස්ප්‍රින් එකට කියන්නේ දුන්න කියලා. මෙන්න දුන්නක් තියෙන ස්ප්‍රින් එක. මේක තමයි ස්ප්‍රින් එක තියෙන විදිය.
අපි මේ ස්ප්‍රින් එක දෙපැත්තට අදිනවා. ඒ ඇද්දට පස්සේ අතහැරියොත් ආයි තිබ්බතැනට එනවනේ. හරි. අදින ලද දුන්න. මේක අදිනවා දෙපැත්තට. යතුරු ගබඩාව වෙන්නේ මොන ශක්තියද? විභව ශක්තිය. අදින ලද දුන්න තුලත් විභව ශක්තිය. හරිද? ඊළඟට මේ දුන්න අපිට පුළුවන් හකුලන්න. අර ඔයාලා ටික් ටික් ගන්න පෑන තියෙන්නේ. ඒක බටන් එක ඔබනකොට මේ වගේ ස්ක්‍රීන් එක මෙන්න හැකිලෙනවා. හැකිලෙනවා. අතහැරපු ගමන් ආය උඩට එනවා. එහෙමනේ තියෙන්නේ. හරිද? මේකම අපිට පුළුවන් මෙහෙම හකුලන්න මෙහෙම ළඟ. හකුලන්න. අතහැරපු ගමන් ටික් ගලයි මේ පැත්තට පනිනවා. එහෙනම් හකුලන ලද දුන්න. මොනවාද අපිට තියෙන ශක්තිය? විභව ශක්තිය. එතන තියෙන්නේ විභව ශක්තිය. විභව ශක්තිය හැඩේ වෙනස් වෙලා හැඩේ වුණා. හරිද? ඊළඟට අර වැද්ද අංකල් එයා ළඟ තියෙනවා මොකද්ද? මේන්න මේ විදිහට කො දුන්නක් තියෙනවා. ඕනම දුන්නක් තියෙනවනේ. ඕක ඔන්නම ඇදගෙන ඉන්නේ. නේද? මෙහෙම දුන්නක් තියෙනවනේ. ඔහම ඇදගෙන ඉන්නේ. අර ඔයාලගේ පස්සෙනුත් එනවා අර ඔහම දුන්නක් අරගෙන පිටිපස්සේ කොඩියකුත් ගහගෙන හෙළුවෙන් යන එකේ. අර මොකක් වුණත් කමන්නේ මොකක් හරි කමන්නේ. මේ ඇදන් ඉන්න දුන්න. මේකට කියන්නේ මොකද්ද? මේ දුන්න ඇදෙනකොට මේක නැවෙනවා. නැවෙනවා. නමන ලද දුන්න. හරි නමන ලද දුන්න. මොනවද ගබඩාවේ තියෙන ශක්තිය? විභව ශක්තිය. විභව ශක්තිය. අර මං කියන්නේ කොඩියක් දාන් යනවා කියලා එකේ. මේ වගේ දුන්නක් අරගෙන. ගන්නද කොහොමද කියලා? යනවා කියන්න බැද්ද ගැද නිසා. ඔයාගන්න බලන්න මේ කොඩියේ තියෙන රූපේ මොකද්ද කියලා. yes to. ඒ කොඩියේ තියෙන රූපේ මොකද්ද කියලා හොයාගන්න. හරි. ඔය හැම වෙලාවකදීම මොකද උනේ? ඔය හැම වෙලාවකදීම මේ අදින ලද රබර් පටිය, ඔතන ලද දුන්න, දිග හරින ලද දුන්න, හකුලන ලද දුන්න, නමන ලද දුන්න මේ හැම එකෙදීම හැඩය වෙනස් වුණා. ඒ හැඩය වෙනස් වීම නිසා යා තුල ගබඩා වුණා ශක්තිය. ඔන්න. වස්තුවක දැන් ඔය විදිහට බෝලයක් රබර් බෝලයක් දෙපැත්තෙන් තද කරොත් හැඩය වෙනස් වෙනවා. අතහැරි ගමන් තිබ්බ තත්තර එනවා. හරි? නේද? රබර් බෝලයක් මෙහෙම තද කරොත් මොකද වෙන්නේ? රබර් බෝලයක් තද කරොත් දැන් බලන්නකෝ රබර් බෝලයක් හරි බැලුම් බෝලයක් හරි කමන්නේ නැහැ. ඔයාලම තියෙන මොකක් හරි බෝලයක් පොඩ්ඩක් මෙහෙම මිරිකලා බලන්න. තද කරාම මොකද වෙන්නේ? හැඩේ වෙනස් වෙනවා. අතහැරිය ගමන් තිබ්බ තත්ත්වෙ එනවා. හරි? මැටි බෝලයකට එහෙම කරාට ඒක වෙන්නේ හරි. හරි මැටි බෝලයක් චප්ප කරොත් දැන් චුවින් ගම් බෝලයක් තද කරොත් එහෙම මේක චප් වෙලා යනවා. ඒවත් අයිති නැහැ. එහෙනම් හැඩේ වෙනස් වීම නිසා වස්තු තුල ගබඩා වෙනවා ශක්ති විශේෂයක්. ඒකට කියන්නේ විභව ශක්තිය. ඒකට කියනවා විශේෂ නමක්. මොකද්ද? දැන් රබර් පටියක තියෙන මොන ගුණයද? රබර් පටියක් ඇද්දම ඇදෙන ගුණයට කියන්නේ මොන ගුණය කියලාද? ප්‍රත්‍යක්ෂ බවනේ. ආන්න ඒකෙන් මේක ගන්න. ආන්න ඒකෙන් අපි ගන්නවා. ඒකට කියන්නේ විභව ශක්තිය තමයි ප්‍රත්‍යක්ෂතා විභව ශක්තිය. ප්‍රත්‍යක්ෂතා විභව ශක්තිය. ඔන්න විභව ශක්තිය ආකාර දෙකයි. පිහිටීමේ වෙනස නිසා ගුරුත්වාකර්ෂණ බලයේ හේතුවෙන් ඇතිවන විභව ශක්තියද කියන්නේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. හරිද? ප්‍රත්‍යක්ෂ ඒ කියන්නේ මේ වස්තුවක හැඩය වෙනස් වීම නිසා ඇතිවන විභව ශක්තියද කියන්නේ ප්‍රත්‍යක්ෂතා විභව ශක්තිය. විභව ශක්තිය ආකාර දෙකයි. ඕකෙන් සාමාන්‍ය පෙරට තියෙනවා ගණනය කරන්න ගණන් හදන්න ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය යටතේ. හරිද? ප්‍රත්‍යක්ෂතා විභව ශක්තිය ප්‍රත්‍යක්ෂතා විභව ශක්තිය කියන එක උසස් පෙළ යාන්ත්‍ර විද්‍යාවේදී ඔයාලට හම්බ වෙනවා. උසස් පෙළ දෙවෙනි පාඩම යාන්ත්‍ර විද්‍යාව කියන පාඩමේදී හම්බ වෙනවා ප්‍රත්‍යක්ෂතා විභව ශක්තිය ගණනය කිරීම සහ ඒවා ඇතුලෙන් ගණන් සාගන්න. ඉතින් ඒක දැන් ඕනේ ඒක කියලා දෙන්න ඕනේ. මේක මෙහෙම එකක් තියෙනවා කියලා මතක තියාගත්තා නම් හොඳටම ඇති. හරි? හරි. එතකොට තව දෙයක්. විභව ශක්තිය අඳුන ගන්න ක්‍රමයක් තියෙනවා. කිසියම් වස්තුවක විභව ශක්තිය ගබඩා වෙලා තියෙනවා නම් ඒ විභව ශක්තිය අනිවාර්යෙන් එයාට ඉඩ ලැබුණු මොහොතේම චාලක ශක්තිය බවට පත් කරගන්න. කිසියම් වස්තුවක විභව ශක්තිය ගබඩා වෙලා තියෙනවා අපිට ඒක අඳුන ගන්න පුළුවන් කොහොමද? ඒ විභව ශක්තිය එයාට ඉඩ ලැබුණු හැම වෙලාවෙම
ක්ෂණිකව චාලක ශක්තිය බවට පත් කරගන්න. බලන්න ගහක් උඩ තියෙන පොල් ගෙඩියක්. නැට්ට ගැලවිච්ච ගමන්ම එයාගේ විභව ශක්තිය චාලක ශක්තිය බවට පත් කරගන්න. ඇදපු රබර් පටියක්. හරිද? ඇදගෙන ඉන්නවා ළඟට ගිහිල්ලා. අත හැරපු ගමන් මොකද වෙන්නේ? ටික් ගාලා ගිහිල්ලා වදිනවා. නේ? එහෙම නෙවෙන්නේ. හරි? ඒ කියන්නේ හැම වෙලාවෙම රබර් පටිය උත්සාහ කරන්නේ විභව ශක්තිය ගබඩා කරගෙන ඉන්න නෙමෙයි. ඒ විභව ශක්තිය නිදහස් කරන්න චාලක ශක්තිය විදිහට. අන්න ඒකත් මතක තියාගන්න. විභව ශක්තිය ගබඩා වෙලා තියෙනවද කියලා අපිට ගෙස් කරන්න හිතන්න පුළුවන් අවස්ථාවක් වෙනවා කොහොමද? එයාට මොකක් හෝ පොඩි වෙනසක් කරපු ගමන් එයා චලනය වෙලා යනවා. හරි? ඒ කියන්නේ එයා තුල ගබඩා වෙලා තිබ්බ තියෙනවා විභව ශක්තිය. හරි. එහෙනම් මේක ලියාගමු ඉක්මනට. මේ එතකොට දැන් ඔය ඉන්න කට්ටිය මේ පරණ ටියුට් එක හරි පරණ ටියුට් එකේ 32 කියන පිටුවේ තියෙනවා 32 කියන පිටුව මෙයට දාලා තියෙන්නේ රසායන විද්‍යාව ප්‍රශ්න දෙකක් කියන ප්‍රශ්න දෙකම කරලා තියෙන්න ඕනේ භෞතික විද්‍යාව ප්‍රශ්න දෙකක් තියෙන. ඒකට ප්‍රශ්න හතරම කරලා තියෙන්න ඕනේ ලබන සතියේ. හරිද? ඒ ප්‍රශ්න හතරම කරලා තියෙන්න ඕනේ. හරි? දැන් ටියුට් නෑ කියලා වැළපෙන්නලා ඇස්තෙන්න බා ටියුට් දුන්නේ ගිය මාසේ. ගිය මාසේ ටියුට් එක ගත්තේ නැත්නම් කරන්න දෙයක් නෑ. හරි? ගිය මාසේ ටියුට් එක ගත්තේ නැත්නම් ඉතින් මේ ඒවා කොහොමද ඉතින්? මේ ගිය මාසේ ටියුට් එක ගන්න වෙනවා ඉතින්. එහෙම ඕන කට්ටිය ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාන්න print කරලා දෙන්න. හරි? එහෙනම් මෙන්න මෙයා මතක් කර මේවා තියෙන්න ඕනේ. රසායන විද්‍යාව ප්‍රශ්න දෙකක් තියෙනවා. 3 4 කියන ප්‍රශ්න දෙක. 3 4 කියන ප්‍රශ්න දෙක තියෙනවා. ඊට භෞතික විද්‍යාව 5 සහ 6 කියන ප්‍රශ්න දෙක. අනිවාර්යෙන් කරලා තියන්න. මම ලබන සතියේ මේක සාකච්ඡා කරනවා. ඊට පස්සේ පස්සේ බලන කොළඹ අධ්‍යාපන කලාපය දෙවනවාර පරීක්ෂණය එක කොටස ඉති ප්‍රශ්න 40. හරි ඊළඟ ප්‍රශ්නේ ඉති ප්‍රශ්න 40. අනිවාර්යෙන් ඒක අනිවාර්යෙන් බ්‍රහස්පතින්ද වෙද්දී ඉවර කරලා තියන්න. සාකච්ඡා කරන ওই ටික එහෙනම් අපි අදට පන්ති නතර කරමු. 9ට කිට්ටු වෙන්නේ. ලබන සතියේ බ්‍රහස්පතින්ද පන්ති තියෙනවා. කට් කරගන්න එපා. මේ අන්තිම කොටස් ටික හැමෝටම ආපු නැති අයටත් එන්න කියලා. එහෙනම් ඔක්කොම පරිස්සමින් ඉන්න. පුළුවන් තරම් පරිස්සමින් ඉන්න. ඔක්කොටම එනවා. සුබ රාත්‍රියක්. අයුබෝවන්.